අයිබෝන් දරුවනේ සුබ දවසක් වේවා. අයිබෝන් පුතේ මේ අද දවසේ ඇත්තටම පන්ති කරන්න නැති දවසක්. නමුත් ඔබට මේ පන්තිය කරන්න හේතුව තමයි මේ මට මේ කොටස ඉවර කරලා දෙන්න ඕන මේ සතිය තුල. ඒක එකක්. අනිත් හේතුව තමයි මේ අපි නොවැම්බර් මාසේ අවසන් වෙද්දී ඔබේ මේ පන්ති වලට අදාළ විෂය නිර්දේශ ඉවර කරන්න ඕනි. හේතුව නොවැම්බර් අන්තිමයි කියන්නේ දෙසැම්බර් මුල් සතියේ ඔබේ අලුත් අවුරුද්දේ විෂය නිර්දේශ පටන් ගන්නත් ඕනි. එතකොට මම විශ්වාස කරනවා ලබන සතිය වගේ වෙනකොට ඉස්කෝලේ ටික පටන් ගන්න හින්දා අපිට උදේ පන්තිය දිගට කරන්න බැරි වෙන්න පුළුවන්. හරි නේද? එතකොට පුතේ මේ ඒ හින්දා මේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා දාන එක සුදුසුයි කියලා හිතන හින්දා තමයි අද දවසේ පන්තිය යොදාගත්තේ. ඒ කියන්නේ කවුරුත් අහිතක් හිතන්න එපා. පන්සල් යන අය සිල් ගන්න ඒ වගේ මේ තියන අය පුතේ මේ අනිවාර්යෙන් ඒ දේවල් කරන්න. මම මේකේ හානියක් වෙන්න තියන්නේ නැහැ. ඔබ ගෙදර සිල් ගත්තත් පන්තියෙන් ලිව් වෙලා ඒ ටික එහෙම කරන්න පුතේ මේ වෙලාවට ඔබට වීඩියෝ එක දෙන්නම් ඒ ටික එහෙම බලන්න. හරි නේද? මට ඒ ගැන එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ ගැන කඩගාටුවෙන් ඒ විදිහට කියනවා. හරි. එහෙනම් පුතේ මේ අපි පටන් ගමු අද දවසේ අපිට වැඩ දෙකක් තියෙනවා. එක වැඩක් තමයි දැන් අපි මධ්‍යයනය හොය හිටියේ. එතකොට අද දවසෙත් අපි දැන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මධ්‍යයනය හිව්වේ. අද දවසේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදාගන්න විදියක් කියලා. ඊළඟට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයනය හොයන විදිය කියනවා. මම ඕකෙන් පුතේ මේ ඉස්සර වෙලාම ඔයාලට කියලා දෙන්න කැමතියි. දත්ත ගොඩක් දුන්නාම ඒ දත්ත ගොඩ අසමූහිතනේ සමූහිත. හරි නේද? ඒ දත්ත ගොඩ කොහොමද සමූහ කරගන්නේ? කාණ්ඩ කරගන්නේ පන්ති ප්‍රාන්තර වලට වෙන් කරගන්නේ. ඊට පස්සේ මම ඔබට කියලා දෙන්නම් ඒක මධ්‍යයනය හොයන විදිය. එතකොට වැඩ දෙකම ඉවරයි. හරි නේද? ලියන පුතේ අනුමාතෘකාවක් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. හරි. ලියන්න යටින් තරුවක් දාලා මෙහෙම. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා මෙහෙම ලියන්න. දී ඇති දත්ත සමූහයක් කාණ්ඩ කිරීම හෙවත් දී ඇති දත්ත සමූහයක් කාණ්ඩ කිරීම හෙවත් දී ඇති දත්ත සමූහයක් කාණ්ඩ කිරීම හෙවත් පන්ති ප්‍රාන්තරවලට බෙදා වෙන් කිරීම පන්ති ප්‍රාන්තරවලට බෙදා වෙන් කිරීම පන්ති ප්‍රාන්තරවලට බෙදා වෙන් කිරීම පන්ති ප්‍රාන්තරවලට සමූහයක් ඔන්නයි පාරක් කියන්න අහගන්න දත්ත සමූහයක් කාණ්ඩ කිරීම හෙවත් පන්ති ප්‍රාන්තරවලට බෙදා වෙන් කිරීම පන්ති ප්‍රාන්තරවලට බෙදා වෙන් කිරීම මෙහිදී සිදු කරයි. මෙහිදී සිදු කරයි. මෙහිදී සිදු කරයි. හරි. එහෙනම් ඔන්න දැන් කරන්න යන්නේ මොකද්ද? දත්ත ගොඩක් අපිට දුන්නම ඒ දත්ත ගොඩ පන්ති වලට එහෙම නැත්නම් කාණ්ඩ වලට වෙන් කරන්න හදන්න. පැහැදිලිද? හරි. ඊළඟ තරුව දාලා ලියන්න.
ඊළඟ තරුව දාලා ලියන්න. පන්ති ප්‍රාන්තරයක තරම යනු. 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 එම පන්ති ප්‍රාන්තරයට අඩංගු කළ හැකි එම පන්ති ප්‍රාන්තරයට අඩංගු කළ හැකි එම පන්ති ප්‍රාන්තරයට අඩංගු කළ හැකි පූර්ණ සංඛ්‍යාත්මක දත්ත ගණනයි. पूर्ण संख्यात्मक दत्त गणनाई. पूर्ण संख्यात्मक दत्त गणनाई. पूर्ण संख्यात्मक दत्त गणनाई. ඒකට පුතේ උදාහරණයක් දාගමු අපි. දැන් ඔබ දැකලා තියෙනවා පන්ති ප්‍රාන්තර මෙහෙම නේ. සමහර පන්ති ප්‍රාන්තර තියෙනවා 5-10 කියලා. මෙන්න මේ 5-10 පන්ති ප්‍රාන්තරයේ සැලකුවොත් මේ පන්ති ප්‍රාන්තරයේ සැලකුවොත් මේ 5-10 කියන පන්ති ප්‍රාන්තරයට අඩංගු කරන්න පුළුවන් දත්ත ගානට තමයි අපි මෙයාගේ තරම කියලා කියන්නේ. එතකොට ඔයා ඇඟිලි ගණන් කරලා මිසක් තරම කියන්න යන්න එපා. දැන් සමහර ළමයි තරම කියන්නේ කොහොමද? 10න් 5ක් අඩු කරාම 5යි. මේ පන්ති ප්‍රාන්තරයේ තරම 5යි කියලා කියන්නේ. ඒක තරම නෙවෙයි ගන්න සරම වගේ එකක් ඒක. තරම නම් මොකද්ද වෙන්න ඕනේ? හරියටම ගණන් කරන්න. 5. මේකට දාන්න පුළුවන් 6. මේකට දාන්න පුළුවන් 7. මේකට දාන්න පුළුවන් 8. මේකට දාන්න පුළුවන් 9. මේකට දාන්න පුළුවන් 10. එහෙනම් මේකට දාන්න පුළුවන් දත්ත ගාන පූර්ණ සංඛ්‍යාත්මක දත්ත ගාන 6යි. ඒ හින්දා මේ පන්ති ප්‍රාන්තරයේ තරම 6යි. ඔය දැක්ක ගමන් ඔයාලට මේකෙන් මේක අඩු කරන්න හිතිලා හරි නේද? පන්ති ප්‍රාන්තරයේ තරම 5යි කියන දරුවෝ ඉන්නවා. ඒ තරම නෙමෙයි. ඒක සරම වගේ එකක් මතක තියාගන්න. ඒක නෙමෙයි අපි කියන්නේ. මේකෙන් මේක අඩු කරන එක නෙමෙයි මේ කියන්නේ. මොකද්ද? මෙන්න මේ පන්ති ප්‍රාන්තරයට අඩංගු කරන්න පුළුවන් දත්ත 5 අඩංගු කරන්න පුළුවන්. 6 දාන්නත් පුළුවන්. 7ත් මේකේ 8ත් මේකේ 9ත් මේකේ 10ත් මේකේ දාන්න පුළුවන්. එතකොට මෙන්න මේ පන්ති ප්‍රාන්තරයට අඩංගු කරන්න පුළුවන් දත්ත පූර්ණ සංඛ්‍යාත්මක දත්ත කීයද? 1 2 3 4 5 6යි. එම නිසා 5-10 පන්තියේ තරම කීයද? 6කි. අවුනද වැඩි? පැහැදිලිද? එහෙනම් පන්ති ප්‍රාන්තරයක තරම කියන්නේ මේ උඩ තියෙන එකෙන් යට තියෙන එක අඩු කරන එක නෙවෙයි. මේකට අපි කියන්නේ ඉහළ සීමාව පහළ සීමාව. ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරන එක නෙවෙයි තරම කියන්නේ. තරම කියන්නේ මේකට අඩංගු කරන්න පුළුවන් දත්ත ගන්න. 5 දාන්නත් පුළුවන් මේකට. 6 දාන්නත් පුළුවන්, 7ත් පුළුවන්, 8ත් පුළුවන්, 9ත් පුළුවන්, 10ත් පුළුවන්. එතකොට මේන්න මෙහෙම පූර්ණ සංඛ්‍යාත්මක දත්ත 6ක් අඩංගු කරන්න පුළුවන්. ඒ හින්දා මේ පන්ති ප්‍රාන්තරයේ තරම 6යි. පැහැදිලිද වැඩි? උදාහරණයක් දාගන්න. ඉක්මන් කරගන්න. ඉක්මන් කරගන්න. පන්ති ප්‍රාන්තරයේ තරම හරි. ඔන්න එතකොට ක්‍රිෂ්ක පන්ති ප්‍රාන්තරයක තරම හොයාගන්න අපිට පුළුවන්. කොහොමද හොයාගන්නේ? තවත් උදාහරණයක් මම ඔන්නම් දෙන්නම්. ඔබ වැඩිපුර දකින පන්ති ප්‍රාන්තර මේ වගේම මේ.
10 20 පන්ති ප්‍රාන්තරය. ආන්න මෙයාගේ තරම කියන්නේ 10 20 පන්ති ප්‍රාන්තරයේ තරම කියන්නේ මේකට අඩංගු කරන්න පුළුවන් කොහොමද 10ක් පුළුවන් දිවන්ත 11ක් දාන්න පුළුවන් 12ක් පුළුවන් 13ක් පුළුවන් 14 15 පුළුවන් 16 17 පුළුවන් 18 19 20ක් පුළුවන්. එතකොට කීයද දත්ත? දැන් බැලු බැලමට පේන්නේ 10ක් වගේ. බලන්න 10ද කියලා. 1 2 3 4 5 6 7 8 9 10යි 11. එහෙනම් මේන්න මේ පන්තියේ 10 20 පන්ති ප්‍රාන්තරයේ තරම කියන්නේ කීයද? 11. 11යි. පැහැදිලිද? නිකන් හිත පිළිගන්න කැමති නෑ වගේනේ. සර් 5 ඉඳන් 10ට 6ක් තියනවද? ඔව් 6ක් තියෙනවා. 5 ඉඳන් 10 දැන් සමහර අයට මේක 5 සිට 10 දක්වා 5 සිට 10 තෙක් ওই ප්‍රශ්නත් ඇති. සමහර අය 5යි 10යි අතර කියලා හිතන් ඉන්න මේවා. ඔයා එහෙම හිතන්න අයිතියක් නෑ ඔයාලට. ඒක ඔයා හිතන්න ඕනේ විභාගෙදී මේක විශේෂයෙන් දීලා තියෙනවා නම්. ඔබට එක පන්ති ප්‍රාන්තරයක් දීලා කියන්න ඕන මෙම පන්ති ප්‍රාන්තරේ මෙහෙම වෙයි. දැන් සමහර ගණන් වල තියෙනවා. මෙම පන්ති ප්‍රාන්තරේ මෙහෙම වෙයි. කොහොමද? මෙන්න මෙහෙමලු. මොකද මේක තේරුම? 5 ගන්න එපාලු. 5ට වඩා වැඩි ටික ගන්නලු. හැබැයි 10ක් ගන්නලු 10ට වඩා අඩු ටික ගන්නලු. එතකොට මෙහෙම විශේෂයෙන් කියලා නැති හැම පන්ති ප්‍රාන්තරයකම තරම කියන්නේ මෙයක් තියෙනවා. මෙයක් තියෙනවා. තෙක් කියන අවස්ථාව ගන්න. වැඩේ පැහැදිලිද? තේරුණාද? එහෙම විශේෂයෙන් කියලා තිබ්බොත් අපි ඒ වෙලෙට බලමු. හරි. දැන් එහෙනම් කාරණේ පැහැදිලි. ඔන්න පන්ති ප්‍රාන්තරයක තරම හොයා ගන්න ඕන අපේ දරුවෝ කොහොමද ඉස්මා? ඉංග්‍රීසි ගණන් කරලම තමයි. 5 6 7 8 9 10. ආන්න. එතකොට තමයි 6යි. හරි නේද? නැතු මෙහෙම ලියලා ඉන්න අවශ්‍ය නැහැ. හරි. ඊළඟ තරුව දාලා ලියන්න මෙහෙම. ලියන්න දත්ත සමූහයක පරාසය අනු දත්ත සමූහයක පරාසය අනු විශාලම දත්තයෙන් කුඩාම දත්තය අඩු කළ විට මයික් මියුට් කරගන්න ලැබෙන අගයයි විශාලම දත්තයෙන් කුඩාම දත්තය අඩු කළ විට ලැබෙන අගයයි. හරි. එතකොට ඔන්න කාරණේ පැහැදිලි. මොකද්ද පැහැදිලි? පරාසය කියන එක මීට කලිනුත් අපි කතා කරා. මොකද්ද පරාසය කිව්වේ? දත්ත ව්‍යාප්තියක තියෙන වැඩිම දත්තෙන් අඩු කරන්න ඕන මොන දත්තේද? අඩුම දත්තය. එතකොට පරාසය ගැන ලොකුට කතා කරන්න දෙයක් නැහැ. ඔබ දන්නෝ පරාසය කියන්නේ කවුද? දත්ත ව්‍යාප්තියක වැඩිම අගය. ආන්‍යයෙන් අඩු කරන්න අඩුම අගය. මේක දාලා කොටු කරගන්න. ඔන්න පරාසය හොයන්න මෙහෙමයි කියලා. අමතක දරුවෝ මතක් කරගන්න.
දැන් පුතේ කාරණා දෙකක් තියෙනවා. දෙක තමයි මෙහෙමයි වැඩේ. ඔයාට ඒ කියන්නේ දත්ත ටිකක් දීලා ඔයාට සමහර වෙලාවට කියනවා මේ ටික පන්ති ප්‍රාන්තර 5කට කාණ්ඩ කරන්න කියලා. හරිද? සමහර වෙලාවට ඔයාට කියනවා පන්ති ප්‍රාන්තරයක් දීලා මේ තරමේ නැත්නම් මේ ආකාරයේ පන්ති ප්‍රාන්තර වලට මේක මොකක් කරන්න කියලාද? කාණ්ඩ කරන්න කියලා කියනවා. ඒතර ආකාර දෙකයි. ඒතර අපිට දීලා කියන මේ ටික ගොඩවල් 5කට ගහන්න. ඒක සිම්පල් නේ. ගොඩවල් 5කට ගහ ගන්න පුළුවන්. ආයෙ කියනවා ගොඩවල් 5කට ගහන්න කියන්නේ ඔයා කැමති ගොඩවල් ගානකට ගහන්නලු. හැබැයි පන්ති ප්‍රාන්තරයේ තරම කීයක් වෙන්න ඕන කියනවා. හැබැයි පන්ති ප්‍රාන්තරයේ තරම මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා. දැන් ওই වගේ අවස්ථා දෙකක් අරගෙන මේක කල්පනා කරලා බලමු. හරි නේද? ඊට කලින් වාට පොඩ්ඩක් අසීරු වැඩක් තියෙනවා. මම මෙහෙම කියන්නම් ඒක. මම සටහන් දුන්නොත් පුතේ ඒක මතමම යැපෙනවා. සටහන් ඕනේ නැහැ. මේකට සටහනක් නොදී ගානකින් වැඩි පටන් ගමු. හරි ස්ක්‍රීන් එක පේනවද දරුවනේ? ඔව් සර්. ඔව් සර්. හරි. එතකොට මම යෝජනා කරනවා පොඩි අපහසුයක් කරදරයක් දැනෙන්න පුළුවන්. නමුත් පුතේ මේ වෙලාවේ හැටියට අපිට කරන්න දෙයක් නැහැ. ඒ හින්දා මෙන්න මේ ටික ලියන්නම වෙනවා. හරි. දාගන්න බලන්න මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්න දාගන්න ඊට පස්සේ අපි කතා කරමු. හරි. දරුවනේ අපි ප්‍රශ්න බලමු දැන්. ලකීෂ් තරුන් මයික් එක මියුට් කරගන්න. ලකීෂා තරුන්. හරි. දැන් ඔන්න ගාන බලන්න. 2017 ජනවාරි මාසයේදී නිවාස යෝජනා ක්‍රමයක එක් නිවසක් විසින් වැය කළ විදුලි ඒකක ප්‍රමාණය පිළිබඳ මනු කියවන්නෙකු අර එන්නේ පුතේ ලයිට් බිල් කියවන කෙනෙක්
ආන්නේ ලයිට් බිල දෙන කෙනා විසින් රැස් කරගත්ත දත්ත සමූහයක් තමයිලු මේ තියෙන්නේ. එතකොට මෙතන තියෙන දත්ත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා මේ පැත්තට. මේ පැත්තට තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එතන මේ පැත්තට 6යි මේ පැත්තට 7යි කියන දත්ත ඔක්කොම කීයද? 42ක්. දත්ත 42ක් තියෙනවා. එතන 6 වරක් 7ෙන් ගන්න පුළුවන් නේ. දන්නවනේ ඒවා. හා. ඊට පස්සේ කියන ඉහත දක්වා ඇති දත්ත ඇසුරින් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න. දැන් ඔන්න අපේ ඩියුටිය තමයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනැගීම. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා දැන් මේ කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරා. සමූහිතයි කියන්නේ පුතේ සමූහ කරනවා. සමූහ කරනවා කියන්නේ කාණ්ඩ කරනවා. කාණ්ඩ කරනවා කියන්නේ පන්ති ප්‍රාන්තර වලට වෙන් කරනවා. දැන් එතකොට අපි තීරණය කරන්න ඕන මෙන්න මේ දත්ත 42 කොහොමද පන්ති ප්‍රාන්තරයකට දාගන්නේ කියලා. පැහැදිලිද? කොහොමද දාගන්නේ කියලා. මම යෝජනා කරා ඔබට මේ දත්ත ටික හිස්තන් තියලා නේද? ලස්සනට මේ විදිහටම ලියා ගන්න. ඔය 42ම ලියා ගන්න. ලීලි ඉවරද දරුවනේ? ලීලි ඉවරද? ඉවරයි. හරි. දැන් ඔබ ඉක්මනට හොයන්න මේකේ පරාසය. පරාසය මට හොයලා දෙන්න. පරාසය. මෙයාගේ පරාසය හොයලා දෙන්න. පරාසය කියන්නේ වැඩිම දත්තෙන් අඩුම දත්තේ අඩු කරන්න ඕන. මේක දෙන්නේ වැඩිම දත්තේ කීයද? 90. වැඩිම දත්තේ 90. හරිද බලන්න? අඩුම දත්තේ කීයද ඉක්මනට කියන්නේ? අඩුම දත්තේ. අඩුම දත්තේ කීයද 50ද? ඔව්. ඔව් සර්. අඩුම දත්තේ 50යි. එහෙනම් පරාසය එනෝ කීයද? 90න් 50 අඩු කරාම එනෝ පරාසය කීයයිද? 40ක් එනවා. ඔන්න පරාසය කීයද? 40යි. වැඩි අහුණාද බලන්න. ඔන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? දත්ත ව්‍යාප්තිය අපිට දුන්නා. දත්ත ව්‍යාප්තියේ තියෙන වැඩිම දත්තේ සර් මම හොයාගත්ත 90යි. මේ දත්ත ව්‍යාප්තියේ තියෙන අඩුම දත්තේ හොයාගත්ත 50යි. ඒ අනුව පරාසය කියන්නේ විශාලම දත්තයෙන් අඩුම දත්තේ අඩු කරන්න ඕන. අඩු කරාම කීයද? 40යි. හරි නේද? 40යි. දැන් ඔන්න ඔයාට තීරණ දෙකක් ගන්න පුළුවන්. මොකද්ද තීරණ දෙක? දැන් ඔයාට මේකේ කියලා නැහැ පන්ති ප්‍රාන්තර ගන්න ඕන විදියවත් මොකුත් කියලා නැහැ. ඔයාට කැමති ගානකට පන්ති ප්‍රාන්තර ගන්න පුළුවන්. ඉතින් සර් අපි ගමුකෝ එක පන්ති ප්‍රාන්තරයක්. එහෙම කියන්න එපා. නේ? ඒක පන්ති ප්‍රාන්තරයක් ගත්ත ගමන් මේ දත්ත 40 මේකකට දාලා පාඩු වෙන්න පුළුවන් නේ. හරි නේද? ඒතර ඒ වගේ උපක්‍රමශීලී වෙන්න එපා. හරි නේද? දැන් ඔබට තේරෙනවා මේක පන්ති ප්‍රාන්තර වලට බෙදන්න කිව්වහම අපි ඉතින් නේද වැඩ ඉගෙන ගන්නත් එක්ක සැලකිය යුතු පන්ති ප්‍රාන්තර ගානකට බෙදමු. ඔබ කියන්න ඔබ යෝජනා කරන්න පන්ති ප්‍රාන්තර කීයකට මේක වෙන් කරමුද? දත්ත 42ක් තියෙනවනේ. දත්ත 42ක් තියෙනවා පරාසය 40ක් තුල. 40ක පරාසයක් තුල දත්ත 42ක් තියෙනවා. කොහොමද හොඳ? 4කට. පන්ති ප්‍රාන්තර කීයකට වෙන් කරමුද කියන්නකෝ ඉස්සෙල්ලා. පන්ති ප්‍රාන්තර කීයකට බෙදමුද? 4කට. පන්ති ප්‍රාන්තර 4කට බෙදමු. හරි. ඔබ කියනවා 4කට කියලා. 5කට එහෙම බෙදන්නේ දෙන්නේ නැත කාටවත්? 5කට. 10කට බෙදන්නේ දෙන්නේ. හරි. මේක දත්ත ගොඩක් නැති හින්දා දත්ත 42යිනේ තියෙන්නේ. අපි පන්ති ප්‍රාන්තර 5කට බෙදමු. කැමතිද වැඩේට? හරි. එහෙනම් ඔන්න මම තීරණය කරා පන්ති ප්‍රාන්තර 5කට බෙදන්න. එහෙම පන්ති ප්‍රාන්තර 5කට බෙදුවොත් ඔබ කියන්න පන්ති ප්‍රාන්තරයක තරම කීයක් වේද? පන්ති ප්‍රාන්තරයක තරම දැන් ඔන්න මම තීරණය කරා මොකද්ද? පන්ති ප්‍රාන්තර 5කින් දක්වමු. ඔන්න දැන් මම මොකක් කරාද? පන්ති ප්‍රාන්තර 5කින් දක්වන්න ඔයත් එක්ක එකක කරගත්තා. එහෙනම් මෙන්න මේ පරාසය 40ක් වුණු දත්ත 42ක් අපි ළඟ තියෙනවා. මේ දත්ත 42 පන්ති ප්‍රාන්තර 5කට බෙදා වෙන් කරමු. හාද? හරි. දැන් එහෙනම් පන්ති ප්‍රාන්තර 5කට බෙදා වෙන් කරනවා නම් ඔබ මට කියන්න පන්තියක තරම කීයක් වේද? තරම කීයක් වේද? 9යි. පන්තියක තරම කීයක් වේද? තරම කීයක් වේද? පන්තියක තරම එන්නේ මෙන්න මේ පරාසය ඔබ බෙදන්න පන්ති ප්‍රාන්තර ගන්න.
එතන මේ කවුද? පරාසය. අපි ඒක ලියමු. සිංහලෙන්ම ලියලිමු එකක් ඈ. මොකද කරේ? පරාසය බෙදන්න ඕනේ පන්ති ගණනේ. පන්ති ප්‍රාන්තර ගණනේ. එතන පරාසය 40යි. පන්ති ප්‍රාන්තර ගණන කීයද? 5යි. එතකොට එනවා කීයක්ද? 8ක්. මොකද්ද ඒක තේරුම? අපි ගන්න ඕනේ පන්තියක තරම පන්ති ප්‍රාන්තරයක තරම 8ක් වෙච්ච ඒවා ගන්න ඕනේ. දැන් ඔබ හිතන්න මේ 40 හරියටම පහෙන් බෙදෙන්නේ නැතුව දශම ගාණක් ආවනම් ඔබ ගන්න ඕනේ ආසන්න වැඩිම පූර්ණ සංඛ්‍යාව ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු ඔයාට එනෝ ඔක බෙදුවම අපි හිතමු පූර්ණ සංඛ්‍යාවක් නැතුව එනෝ 7.3. ඔබ ඒ ගන්නෙත් 8. 7.3ක් ආවා කියන්නේ පන්ති ප්‍රාන්තර 7කුයි තව ටිකකුයි ඕනනේ. නිකන් ඔයා සරලව කල්පනා කරන්න. ඉන්න ළමයි ගාන 40යි කියලා හිතා ගන්නකෝ. හරිනේ? ඒ 40 හරි නේද? එක පන්තියකට ළමයි 5 දෙනා වෙන්න දානකොට ගානට පන්ති 8ක් එනවා. හරි නේද? හැබැයි හිටියොත් ළමයි 41ක් එක පන්තියකට ඔයාට දාන නිර්දේශ කළ තියෙන ළමයි 5යි. එහෙනම් ඔයාට අලුතෙන් තව පන්තියක් ආරම්භ කරන්න වෙනවද නැද්ද? ඒ පන්තියේ ඉන්න එක ළමයි බව ඇත්ත. නමුත් ඔයාට පන්ති කීයකටද? 9කට දාන්න වෙනවා. පැහැදිලිද? හරි නේද? එහෙනම් මේ වගේ පරාසය පන්ති ප්‍රාන්තර ගණනින් බෙදනකොට දශම සංඛ්‍යාවක් ආවොත් මේ දශම සංඛ්‍යාව වට යන්න නෙමෙයි මේ කියන්නේ. දැන් මෙයා වට යෙව්වොත් එම ආසන්න පූර්ණ සංඛ්‍යාවට 7යිනේ. අපි කියන්නේ දශම සංඛ්‍යාවක් ආවොත් ගන්න ඕන ආසන්න වැඩි යගේ ගන්න ඕන. වට යනව කතාව මෙතෙන්ට නැහැ. පැහැදිලිද? ආසන්න වැඩි යගේ ගන්න ඕන. අපි ඒ වෙලාවට බලමු. හරි. දැන් ඔන්න අපේ කාරණේ පැහැදිලි. මොකද්ද පැහැදිලි? අපි ගන්නෝ දත්ත 42ක් මෙතන තියෙනවා. ඒ දත්ත 42 පරාසය හෙව්වා 40ක් ආවා. තේරුණාද? පරාසය තේරු මේ හෙව්වා වැඩිම දත්තෙන් අඩුම දත්තේ අඩු කරලා 40 ආවා. ඊට පස්සේ මේ අපි කට්ටිය තමයි කතා කරලා එකඟතාවයකට ආවේ. යාලා අපිට කොන්දේසි දාලා නැහැ. පන්ති ප්‍රාන්තර 5කට මේ වෙන් කරන්න 6කට වෙන් කරන්න මෙච්චරක් කරන්න මෙහෙම කරන්න කියලා නැහැ. අපිට කියලා තියෙනවා මේක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කරලා දෙන්න. එතන සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කරනවා කියන්නේ අපේ දරුවෝ දන්නෝ පන්ති ප්‍රාන්තර වලට බෙදා වෙන් කරන එක කරන්න ඕන. කාණ්ඩ කරන්න කියන්නේ මේ. සමූහණය කරන්න මේ කියන්නේ. එහෙනම් සමූහණය කරන්න දැන් අපිට ඕන පන්ති ප්‍රාන්තර අපිට යාලා කියලා නැති හින්දා අපි තීරණය කරගත්තා පන්ති ප්‍රාන්තර 5ක් ලෙස දක්වමු. දැන් මේ දත්ත ටික මොකද්ද කරන්න යන්නේ? 40 පරාසයේ තියෙන දත්ත ටික පන්ති ප්‍රාන්තර 5කට ගහන්න යන්නේ. අන්න එතකොට පන්ති ප්‍රාන්තර 5කට මේ දත්ත ටික ඔක්කොම දා ගන්න නම් මම දැනගන්න ඕන පන්ති ප්‍රාන්තරයක් ගන්න ඕනේ කොච්චර සයිස් එකකටද? පන්ති ප්‍රාන්තරයක තරම මොකද්ද කියලා මම දැනගන්න ඕනේ. අන්න මම පන්ති ප්‍රාන්තරයක තරම හොයනවා. කොහොමද හොයන්නේ? පරාසයට ආපු වගේ පන්ති ප්‍රාන්තර ගණනින් බෙදනවා. පරාසය 40යි පන්ති ප්‍රාන්තර ගණන 5 හින්දා 40 5න් බෙදනවා කියද 8යි. 8යි. ඔන්න දැන් බලන්න මම වගුවක් ගහ ගන්නවා. මෙන්න වගුව. මෙන්න වගුව. මෙන්න වගුව. මෙතන දාන පන්ති ප්‍රාන්තරය. පන්ති ප්‍රාන්තරය. මෙතන දාන ප්‍රගණන ලකුණ. ප්‍රගණන ලකුණ. මෙතන දාන සංඛ්‍යාතය. හරි. ඔන්න දැන් මට උදව් කරන්න. මට දැන් උදව් ඕන ඔබේ. මේකේ තියෙන අඩුම දත්තය 50නේ. එහෙනම් 50 අහු වෙන්න පන්ති ප්‍රාන්තරයක් ගමු. 50 අහු වෙන ගත්තම් හරිනේ. 50 අහු වෙන්න පන්ති ප්‍රාන්තරයක් ගමු. එයාගේ තරම 8ක් වෙන්න ගණන් කරන්න 50 51 57 53 54 55 56 57 අහුණාද වැඩි? එහෙනම් තරම 8ක් වෙච්ච පන්ති ප්‍රාන්තරයක් එනකොට මෙතෙන්ට එන්නේ 57. ඊළඟට මෙතෙන්ට එහෙනම් පටන් ගන්න ඕන කීයෙන්ද? 58. දැන් ගණන් කරලා දෙන්න නැවත මොකද්ද? 8ක් ඉක්මනට ගණන් කරන්න. 8ක් ඉක්මනට ගණන් කරන්න. 58 59 60 61 62 63 64 65යි. ඊළඟ පන්ති ප්‍රාන්තරේ පටන් ගන්න කීයෙන්ද පැටව? අහුණා. 6යි. ඉක්මනට කියන 8ක් ගණන් කරලා. 63
කීයද? 73. 73. ඉක්මනට කියන්නේ ඊළඟ එක පටන් ගන්නෙ 74. 81. ඉක්මනට කියන 81යි. ඉක්මනට කියන 82කින් පටන් ගත්තම 89. 89න් ඉවරයි. 9. ඊළඟට කීයද පටන් ගන්න? 90. 90න් පටන් ගත්තා. 97 ඉවරයි. 97න් ඉවරයි. දැන් ඔබ මට යෝජනා කරයි සර් අපරාධය රතන 50න්ම ගත්ත සර්ට තිබ්බනේ ඔක 45න් විතර ගන්න. ඔව් තිබ්බා. ඒක තේරුනේ කොතනට ආවමද? අන්තිමට ආවම. දැන් වෙන්න ඕන වැඩේ වෙලා නම් ගැටලුවක් නැහැනේ. මොකද වෙන්න ඕන වැඩේ? අන්තිම දත්තේ වෙච්ච අඩුම දත්තේ වෙච්ච 50 දාන්න පන්ති ප්‍රාන්තරයකුත් තියෙනවා නම්. වැඩිමගේ වෙච්ච 90 දාන්න පන්ති ප්‍රාන්තරයකුත් තියෙනවා නම්. තව පොඩ්ඩක් වැඩිපුර තියෙනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. බලන්න පන්ති ප්‍රාන්තර පහද කියලා. හයක් වෙනවද? 6ක් එනවා. 6ක් එන්න බෑනේ. අපිට කොහේ හරි වැරදුනද බලන්න. 90 සිට 97 නැහැ. හොඳට බලන්න 50 57 හරිනේ. ඊළඟට 58 65ත් හරි. ඊළඟට 66 73ත් හරි. ඊළඟට 74 74 81 හරිද බලන්න. හරිනේ. හරි. හරි. 82 89ත් හරිනේ. හරි. හයක් ගන්න බෑ. පන්ති ප්‍රාන්තර 5කට ගත්තා නම් 5ම තමයි එන්න ඕනේ. තප්පර දෙන්න මට. දැන් අපේ මෙතන දත්ත කීයක් තිබ්බද? දත්ත කීයක් තිබ්බද? 42යි. 42යි. එතකොට පන්ති ප්‍රාන්තරයේ තරම කීයද? සෝරි පන්ති ප්‍රාන්තර ගණන කීයද? 5යි. 6යි. මේක පරාසය හරිද හරියට බලන්න. අඩුම දත්තේ කීයද මේකේ? වෙන්න බැරි වැඩක් වුණා ඒකයි. පරාසයට හරි. වැඩිම දත්තේ 90 හරිද? 90 තියෙන්නේ. දෙවෙනි පේළියේ පළවෙනියට තියෙන්නේ. ඊට පස්සේ අඩුම දත්තේ බලන්න කීයද? අඩුම දත්තේ 50. කොහෙද 50 තියෙන්නේ? තුන්වෙනි පෙළිය පළවෙනි. 90ට යටින් සර්. 90ට යටින් තියෙන 50නේ. එතකොට 90න් 50 කඩු කරාම 40ත් හරි. 45න් බෙදුනත් 8ත් හරි. තප්පර දෙන්න මට. දත්තවල වැඩිමාගෙන් අඩුතමාගේ අඩු කළ විට පරාසය ගන්නවා. පරාසය අවශ්‍ය පන්ති ප්‍රාන්තර සංඛ්‍යාවෙන් 10ට වඩා අඩු සංඛ්‍යාවක් නම් එකෙන් බෙදන්න ඕනේ. ඒ විට ලැබෙන අගයේ ආසන්න වැඩිම හෝ පූර්ණ සංඛ්‍යාව තරම් ලෙස ගන්න. හරිනේ අපි. මේක 6කට ගත්තොත් එතකොට අපිට බෙදන්න වෙන්නේ 6යි කිව්වොත් මෙතන කීයක් වෙනවද පුතා? දශම ගාන. ඔව් දශම ගානක් එනවා. එතකොට ඒ දශම ගාන කියන්නේ කීයද? 7යි දශම ගානක් නෙන්නේ. ඔව් සර්. හවුද? පන්ති ප්‍රාන්තර 5කට ගත්තොත් මේක තව ලොකු කරන්න වෙනවා. එතකොට 9කට යන්න වෙනවා අපිට.
ඒක 9කට යන්න හේතුවක් නැහැනේ. දැන් මේක හරියටම බෙදලා පූර්ණ සංඛ්‍යාවක් වෙනවා නම් ඒ අගෙම ගන්න පුළුවන්. මම ඔයාලට කිව්වේ මේකට දශම එනවා නම් වැඩි අගයකට යන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු දැන් 8යි දශම ගාණක් ආව නම් තමයි ඔබ යන්න ඕනේ කීයකටද? 9කට යන්න ඕනේ. හරිනේ පන්තියක තරම 9ක් වෙන්න ඕනේ. දැන් මේකේ ආවේ හරියටම 8 නම් 8 ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් වෙනවා මෙතන. 50 57. මේකේ පන්ති ප්‍රාන්තර ගන්න විස්තරයක් කියලා නැත්තේ. අපිට ඔය හින්ද කියලා හිතන්න පුළුවන්. දැන් ඉහත දක්වා ඇති දත්ත සමූහය ඉහත දක්වා ඇති දත්ත ඇසුරින් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්නේ කියලා තියෙනවා. එතකොට පන්ති ප්‍රාන්තර ගණන එයාලා කියලා දීපේ නැහැ. අපි තමයි මේක ගත්තේ. ඒතර අපි ගණනෙද්දී අපි 5ක් කියලා ගත්ත එක වැරදිද කියලානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ දත්ත ටික 5කට බෙදන්න බැරිද? 5කට බෙදන්න පුළුවන්. 5කට බෙදද්දි පන්ති ප්‍රාන්තරයේ තරම 8ක් වෙන්න බෑනේ නේ. ඒකට මේ තියෙන ගැටලුව 9ක් වුණොත් ඔක හරියනවනේ. හරියනවා. ඔව්. හරියනවා සර්. එතකොට 9ක් වුණොත් එහෙම දැන් 8ක් වුණොත් එහෙමනේ මෙතන 57න් ඉවර වෙන්නේ. 8ක් වුණොත් එහෙම 58න් ඉවර වෙලා මෙතන 59න් පටන්ගෙන තව එහාට ගිහිල්ලා ගානට මෙතන මං හිතන්නේ එනවා කියලා. හරි නේද? එතකොට මේකට විශේෂ හේතුව මොකක්ද කියන එක මං කියන්නම්. දැනට ඔයාලට කරන්න බෑ කියලා තේරෙනවනේ. පන්ති ප්‍රාන්තර 5ක් ගන්නමු කියලා තීරණය කරලා අපිට දැන් පන්ති ප්‍රාන්තර 6ක් ආවා. හරි නේද? ඒ 6ක් ආපු හේතුවයි ඔය මේ කාරණේ මම පැහැදිලි කරලා දෙන්නම්. දැනට ඔයා මට කරලා දෙන්න මොකද්ද? මේකේ පන්ති ප්‍රාන්තරයක තරම 8ක් කියලා අරගත්තොත් වැඩි අවුල් වෙනවා. ගන්න ඕන කීයක් කියලාද? 9ක් කියලා. එතකොට මෙතෙන්ට එන්න ඕන කීයද? 58. මං හරිනේ. එතකොට මෙන්න මේක ඇයි මේ 8 9ක් කියලා ගත්තේ කියලා මං කියන්නම් ඈ. හරිනේ? දැනට ඔබ මේක දාගන්නකො එතකොට පන්ති ප්‍රාන්තර 5කට රවුන්ඩ් කරගන්න ඕනේ හින්දා ඔන්න 50 58 ගත්තා. එතකොට පන්ති ප්‍රාන්තරයක තරම කීයද? 9යි. පන්ති ප්‍රාන්තරයක 9යි. හරිනේ? ඊට පස්සේ මෙතන 59 67. හොඳ? 67. ඊට පස්සේ 68 කීයද? 76. හවුද? 10. ඊට පස්සේ 77 85 ඊළඟ 86 1යි 2යි 3යි 4යි 5යි වැඩි එතනින් ඉවරයි. හරි. දැන් ඊට පස්සේ කරන විදිය බලාගන්න ඔබ මේක කරන අතර මම ඒකට උත්තරය හොයලා දෙන්නම්. මෙන්න දැන් කරන්න ඕන විදිය. දැන් ඔබේ දත්ත ටික බලන්න. පළවෙනි දත්තේ 63යිනේ. ওই 63 යන්නේ කොහාටද? මෙන්න මේ පන්ති ප්‍රාන්තරයට. ඔබේ දෙවෙනි දත්තේ කීයද? 68යි. 68 කොහාටද යන්නේ? මේකට. ඔබේ තුන්වෙනි දත්තේ 75යිනේ. ඒක යන්නේ කොහාටද? මෙතෙන්ට. ඊළඟ දත්තේ 54යිනේ. 54 යන්නේ කොහාටද? මෙතෙන්ට. ඊට පස්සේ මොකද්ද? 56. 56නේ. 56 යන්නේ කොතනද? මෙතෙන්ට. දැන් වැඩේ තේරුණාද? මේන්න මෙහෙම මේකට අඩංගු කරන්න. මම ඉක්මනට විස්තරය හොයලා දෙන්න. ඉක්මන් කරන්න. අන්න අර වගුවට ඔබේ දත්ත ටික අඩංගු කරන්න. සර් එහා පැත්තේ ලියන් තියෙන ටිකක් ලියන්න ඕනද? එහා පැත්තේ දෙන්න කියලාද? ඔය පරාසය හොය විදියද? මේ පරාසය ඒ ටිකද? ඔව් සර්. ඔව් ඒ ටික ලියන්න ඕන පුතේ. පොඩි සටහනකුත් අපිට ලියන්න තව පේලි දෙකක් විතර මේ ටික ලියලා පේලි දෙකක් විතර ඉඳ තියලා වගුව ගහන්නකො. මම ඒක මොකද්ද කියලා කියන්නම්. හා සර්.
ඉවර දරුවනේ. නෑ සර්. නෑ සර්. හරි සර්. හරි. පුතේ මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. හරිද? මම මේක පැහැදිලි කරන්නම් ඔබට. 9 පන්තියේ පෙළ පොතේ පිටු අංක තියෙන දරුවෝ පෙරලා ගන්න. අනිත් දරුවෝ බලා ගන්න. පිටු අංක කීයද මේ පිටු අංකේ? පිටු අංක නැද්ද ඒක? තියෙනවා 103 104 වගේ බලන්න පුතේ. හරි. ඒකේ මෙන්න මේව කාරණයක් කියවෙනවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ මම හෙව්වේ කොහෙද ඒක තියෙන්නේ කියලා. මේ තියෙන්නේ. ඔයාට දත්ත කාණ්ඩ කළ යුතු පන්ති ප්‍රාන්තර මෙන්න මේකත් වැදගත් ඈ. ප්‍රගණන ලකුණු තීරයේ සංඛ්‍යාත ව්‍යාප්තිය දැක්වීම මොකද්ද? අත්‍යවශ්‍ය නැහැ හොඳේ. මේ තීරුව අත්‍යවශ්‍ය නැහැ නමුත් මේක දාන්න නැතු ඉතින් අර මේ ගාන හොයාගන්න බෑනේ. ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් 20 29 අතර දත්ත කීයක් තියෙනවද කියලා හොයාගන්න මේ තීරුව එපා. කෙලින්ම සංඛ්‍යාත තීරුව දාන්න. හරිනේ? එක එකක් ඊළඟ කාරණේ බලා ගන්නකො. දැන් ඔයාට දුන්නම ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ දත්තවල වැඩිමාගයෙන් දත්තවල අඩුමාගය අඩු කරලා පරාසය හොයාගන්න කියලා තියෙනවා. ඒක අපි කරාද? ඔව්. ඊට පස්සේ කියලා තියෙනවා අගය පරාසය අවශ්‍ය පන්ති සංඛ්‍යාවෙන් ඒ කියන්නේ පන්ති ප්‍රාන්තර සංඛ්‍යාව 10ට වඩා අඩු වෙනවා නම් සුදුසුයි කියලා තියෙනවා බෙදන්නලු. දැන් අපි මේ වැඩේත් කරාද? ඔව්. පරාසය අවශ්‍ය පන්ති ප්‍රාන්තර ගානෙන් බෙදුවද? ඔව්. ඔව්. එවිට ලැබෙන අගයේ ආසන්න වැඩි හෝ සමාන පූර්ණ සංඛ්‍යාව පන්ති ප්‍රාන්තරයේ තරම ලෙස ගන්න. ඒකත් අපි හරිනේ ඒකත් අවබෝධ කරගත්තනේ මොකද්ද? එවිට ලැබෙන අගයේ ආසන්න වැඩි හෝ සමාන පූර්ණ සංඛ්‍යාව ගන්න ඕන. දැන් අපිට 40 බෙදුවම 5න් ආවේ කීයද? 8යි. ඒ හින්දා මෙන්න මේ අවස්ථාවනේ අපි ගත්තේ. දැන් දශමාවරන්නේ ආසන්න වැඩි එක ගන්න ඕනේ. දැන් මේ මොකක්ද ආවේ? දශමාවේ නෑනේ. එහෙනම් මොකද්ද? සමාන පූර්ණ සංඛ්‍යාව ගත්තා. ගැටලුවක් නෑනේ. හරි. ඊට පස්සේ දැන් මෙන්න උදාහරණයක් කියනවා. දත්ත ව්‍යාප්තියේ පන්ති ප්‍රාන්තර 5කට බෙදන්න ඕනි. එයාලගේ පරාසය මෙන්න කීයද 83 21 අඩු කරලා 62යි කියලා අරගෙන. ඊට පස්සේ පන්ති ප්‍රාන්තර ගාන 5ක් ඉඳ 62 5න් බෙදලා බෙදුවම මෙන්න බලන්න මෙන්න 12.4ක් ඇවිල්ලා. දැන් 12.4 ආවම මොකද්ද අපි තීරණය කරන්න ඕනේ? පන්ති ප්‍රාන්තරයක තරම ආසන්න වැඩි අගය ගන්න එපා. ආන්න එක තමයි 13ක් කරන් තියෙන්නේ. එහෙනම් පන්ති ප්‍රාන්තර 5 ගහන්න ඕන කොහොමද? තරම 13ක් වෙන්නේ. එතකොට බලන්න ඒගොල්ලෝ අරගෙනපු තරම හරිද කියලා. 20 32. හරිද බලන්න. එතකොට 20 කියන දත්තේ නෙමෙයි අපිට තියෙන අඩුම දත්තේ 21 වැඩිම දත්තේ 83 දාන්න තියෙන්නේ. එහෙනම් මේකට අඩුම දත්තේ වෙච්ච 21 දාන්න පුළුවන්. ඊට පස්සේ 33 45 ඔහොමම ගියාම මේකේ වැඩිම දත්තේ කීයද? 83යි. ඒක මේකට දාගන්න පුළුවන්. දැන් බලන්න මෙන්න අඩුම දත්තය මේකටත් වැඩිම දත්තය මේකටත් දාන්න පුළුවන් පන්ති ප්‍රාන්තර 5ක් එනවා. ගැටලුවක් නැහැනේ. හරි නේද? ගැටලුවක් නැහැනේ. ඒ වැඩේ හරි. ඊට පස්සේ මෙන්න ඔබට මම ඊළඟ සටහන දෙන්න හිටපු නෝට් එකේ කොළ දීලා තියෙනවා. දිගක් ඔබට මම කිව්වනේ අර ඊයේ දවසේ කිව්ව සන්තතික විවික්ත කතාවක් කිව්වනේ. සමහර දත්ත තියෙන මොනවා එනවද පුතේ? දශම සංඛ්‍යාත් එනවා.
එතකොට දශම සංඛ්‍යා එන්නේ ගොඩක් ඒවට නෙමෙයි මෙන්න මේවට මේ දිග කාලය වගේ ඒවා ස්කන්ධය වගේ ඒවා. ඒ වගේ දත්ත આવොත් අපිට මෙහෙම දාන්න බෑ. ඇයි දාන්න බැරි? මොකද දත්තයක් එන්න පුළුවන් 32.5 කියලා එකක්. එතකොට 32.5 කියන දත්තය આવොත් මේකට දාන්න බෑ. ඇයි මේක දාන්න පුළුවන් වැඩිම එක කීයද? 32යි. මේකට දාන්නත් බෑ. ඇයි මේකේ පටන් ගන්න 33. එතකොට මේක ඉවර වෙනවා 32න් මේ පන්ති ප්‍රාන්තරේ 32න් ඉවර වෙනවා. මේ පන්ති ප්‍රාන්තරේ 33න් පටන් ගන්න. එහෙනම් 32.5 වගේ දත්තයක් දාන්න කෙනෙක් දාන්න පන්ති ප්‍රාන්තරයක් නැති වෙනවා. ඒ හින්දා මොකද්ද අපි මෙතන ඉවර වෙන තැනින්ම පටන් ගන්න විදියක් අපි හදා ගන්නවා. ඒ කියන්නේ පන්ති ප්‍රාන්තරේ මෙතන 32න් ඉවර වුණා නම් ඊළඟට 32න්ම පටන් ගන්නවා. ඒක කරන්නේ මොනවද දත්ත වර්ගය අනුව තමයි මේ තීරණය ගන්නෙ. ආන්නේ කතාව ඔබට කියලා තියෙනවා. මොකද්ද? ළමුන් 20 දෙනෙකුගේ ස්කන්ධය ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත්තම් ඕන්න. දැන් මේ මොකද්ද ස්කන්ධයනේ. ස්කන්ධය කියන්නේ පූර්ණ සංඛ්‍යාව විතරක් දශම එන්නත් බැරිද? දශම එන්නත් පුළුවන්. ඒතර දශම එන්න පුළුවන් හින්දා අර විදියටම මොකද්ද? පන්ති ප්‍රාන්තරයේ තරම 3යි කියලා අරන් තියෙනවා. හරි නේද? අර විදිහටම පරාසය හොයලා පන්ති ප්‍රාන්තර ගණනින් බෙදලා එහෙම ගත්තම කීයද? තරම 3යි. හැබැයි ඔබ බලන්න මේක තරම 3ද කියලා පොඩ්ඩක් බලන්න කියන්න මට. කීයද? 4. ඊළඟ එකේ තරම 4. 33 34 35 36 වැඩේ පැහැදිලිද? හරි නේද? දැන් ඔයාලට තේරෙනවද මේ පන්ති ප්‍රාන්තරේ 33.5 වගේ එකක් આવුත් කොහටද දාන්නේ? මේකට. 33 આવුත් දාන්න කොහටද? 33 આવුත් දාන්නේ 30 33ටද 33 36ටද? 30. හරියට කියනවද? 30 33ට. හරි. අන්න ඒක ඔයාට මොකක් කරන්න පුළුවන්ද? ඒක ඔයාට තීරණය කරන්න පුළුවන්. මෙන්න ඒක කියන මෙහෙම. මෙහි පළමු පන්ති ප්‍රාන්තරය 33න් අවසන් වන අතර දෙවෙනි පන්ති ප්‍රාන්තරය 33න් ආරම්භ වේ. එවිට 33 යනාගය අයත් වන්නේ කුමන පන්ති ප්‍රාන්තරයට දැයි ගැටලුවක් මතුවේ. ඔව්ද දැන් ගැටලුවක් ආවනේ. එවැනි අවස්ථාවලදී පන්ති ප්‍රාන්තර දෙකෙන් ඕනෑම එකකට පමණක් කැමති එකකට එමාගේ ගනු ලැබේ. අවශ්‍ය විටදී එසේ ඔබ තෝරා ගන්නා සම්මුතිය සඳහන් කිරීම සුදුසුය. එහෙනම් ඔබට මට කියන්න තියෙන කෙටියෙන් මෙච්චරයි. මෙතන ඉන්න A කියන ළමයා ගන්නෝ 33 පළවෙනි පන්ති ප්‍රාන්තරයට අයිති කියලා. B කියන ළමයා ගන්නෝ 33 පළවෙනි එකට නෙමෙයි දෙවෙනි එකට අයිති කියලා. දෙන්නම හරිද දෙන්නම වැරදිද? හරි. දෙන්නම හරි. හැබැයි දෙන්නම යටින් ලියන්න ඕන මොකද්ද? මොකද ලියන්න ඕන? මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ සම්මුතිය ලියන්න ඕන. මොකද සම්මුතිය කියන්නේ? මේ පන්ති ප්‍රාන්තරයේ 30යි 33යි කියලා මේක ලියන්න ඕන. මේක ලියන්න ඕන මොකද්ද? 33යි නෑ. මෙතන 34 ඉඳන් තමයි අයිති කියලා ලියන්න ඕන. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද? එයාලා පාවිච්චි කරන විදිහට අසමානතා ලකුණ දාලා අර සර් ලිව්වේ අසමානතා ලකුණක් දාලා ඒ වගේ ලියන්න ඕන. ඒ කියන්නේ මෙන්න මෙහෙම ලියුණාම හරි. දැන් අපි හිතමු A කියන ළමයා ගන්නෝ මෙහෙම. මොකද්ද? 30 කියන දත්තය මේකේ නෑ 30ට වැඩි ඒව තියෙන්නේ. තේරෙනවද? හැබැයි 33 කියන දත්තය මේක ඇතුලේ තියෙනවා. 33ට වඩා අඩු ටිකක් තියෙනවා. ඔන්න ඔහම සම්මුතිය ලියන්න ඕන. B කියන ළමයා කොහොමද ලියන්න ඕනේ? එයාගේ සම්මුතිය. මොකද්ද B ගේ සම්මුතිය? අපි හිතමු B ගන්නෝ 30 මේකේ තියෙනවා කියලා ගන්නෝ 33 මේකේ නෑ කියලා ගන්නවා. එතකොට මෙන්න B කියන ළමයාගේ සම්මුතිය මෙන්න A කියන ළමයාගේ සම්මුතිය. ඒ දෙන්න වෙන වෙනම ඔක ලියන්න ඕන. ගිහානි මදුෂිකා මයික් එක මියුට් කරගන්න පුතා. හරි. වැඩේ පැහැදිලිද? තේරුණාද? එතකොට පුතේ මෙන්න මේකෙදි පන්ති ප්‍රාන්තර වලට බෙදද්දී හරි නේද? පන්ති ප්‍රාන්තර බෙදන්න ඕනේ දත්තවල ස්වභාවය.
දත්වල ස්වභාවය කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් එනවද නැද්ද කියන කාරණෙත් එක්ක ගන්න ඕනේ. එතකොට ඔබට මෙන්න මේ ගාන තමයි සර් දුන්නේ. දැන් මේ ගානේදී ගැටලුවක් ආවා අපිට. මොකද්ද ගැටලුව? මම ඒකට උත්තර දෙන්න යන්නේ දැන් මේ. වැඩිම දත්තය 90යි අඩුම දත්තය 50යි පරාසය එතකොට කීයද 40යි. ওই පරාසය 40 අපි මොකක් කරාද පන්ති ප්‍රාන්තර 5කට බෙදුවා. බෙදුවම ආව කීයද 45න් බෙදුනම 8ක්. මොකද්ද මේ 8යි කියන එකේ තේරුම? එයාගේ පන්ති එක තරම 8ක් වෙන්න ඕන කියලා ගත්තා. හරි නේද? 8ක් කියලා ගත්තාම ගැටලුවක් ආවා. මොකද්ද පන්ති ප්‍රාන්තර 6ක් දක්වා මේක මොකක් කරන්න ඕනද වැඩි කරන්න වෙන්නේ. එතකොට අපි මොකද්ද පන්තියේ තරම 8 නෙමෙයි 9 කියලා ගමු. 9 කියලා ගන්න හේතුව තමයි සංඛ්‍යානයේදී අන්න අර කියන විදිහේ මොකද්ද මොන තීරණද? අභිමතාර්ථ තීරණ. Tamanට කැමැති පරිදි ඒව ගන්න පුළුවන්. හැබැයි මොකද්ද ඒව සාධාරණ වෙන්න ඕන. දැන් අපිට සාධාරණ හේතුවක් තියෙනවද නැද්ද මට කියන්න? පන්ති ප්‍රාන්තර 5කට දාද්දි පන්තියක තරම 8යි කියලා දාන්න ගියොත් මොකද්ද වෙන්නේ? දැන් අපි කැමැත්තෙන් අගත්තේ මොකද්ද වෙන්නේ? 90 කියන தත්ත්වය දාන්න බැරි වෙනවා. 90 දාන්න බැරි වෙනවනේ. ඒ හින්දා පන්තියක තරම කීයක් කියලා ගමුද අපි? 9ක් කියලා ගමු. එතකොට මම ඒ ගන්න හේතුව මෙතන ලියනවා නම් මම මෙන්න මේක ගන්නෙ මෙහෙමයි කියලා ලියනවා නම් ඔබේ පිළිතුර සාධාරණීකරණය කරලා තියෙනවා නම් එතකොට ඔබට මොකද්ද? ලකුණු වලින් අඩුවක් වෙන්නේ නැහැ. ඔන්න මොකද්ද අපේ කාරණේ? පන්ති ප්‍රාන්තර 5කට ගමු කියලා වැඩේ පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ පරාසය පන්ති ප්‍රාන්තර ගණනින් බෙදුවම 8ක් ආවා. ඒ කියන්නේ පන්තියක තරම 8ක් කියලා මං ගත්තා. අරගෙන පන්තියක තරම 8 ගානේ දාගෙන යනකොට මොකද්ද අපිට ආපු ගැටලුව? අන්තිම දත්තේ වෙච්ච 90 දාන්න 6 වෙනි පන්ති ප්‍රාන්තරයක් ඕන වෙනවා. එතකොට අපේ මේ පළවෙනියටම දාපු කොන්දේසිය කැඩෙනවා. පළවෙනියටම දාපු කොන්දේසිය කැඩෙනවා. මොකද පන්ති ප්‍රාන්තර 5කින් ගමු කිව්වම අන්තිම දත්ත දාන්න ඕනේ කියලා 6ක් කරන්න බෑනේ. එහෙනම් අපිට වෙනස් කරන්න පුළුවන් තැන මොකද්ද? පන්ති ප්‍රාන්තර ගණන 5යි කියලා ගත්තනම් ගත්තම තමයි. අපිට වෙනස් කරන්න පුළුවන් තැන මොකද්ද? පරාසය වෙනස් කරගන්න පුළුවන්. මේ පරාසය හොයාගත්ත ඊට පස්සේ දැන් මම පරාසය 8යි කියලා හිතුවොත් තමයි පන්ති ප්‍රාන්තර 6කට යන්නේ. ඒ හින්දා මම මේකේ පරාසය කීයයි කියලා හිතනවද? 9යි කියලා හිතනවා. ඒක මොකද? ඒක මම ගත්ත එකක් නේ. මට කිව්වේ නෑනේ ඒගොල්ලෝ ගන්න ඕනේ කියලා. පැහැදිලි මේකත් මම තමයි ගත්තේ. නමුත් ඉස්සරහා ගණන් වලදී මේක මට ගන්න දෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ දෙනවනේ. පන්ති ප්‍රාන්තර 5කට වෙන් කරන්න. පන්ති ප්‍රාන්තර 7කට වෙන් කරන්න. එහෙම දෙනවා. එතකොට පරාසය තමයි මට ඕන එක ගන්න ඕනේ. පන්ති ප්‍රාන්තර ගන්න මට වෙනස් කරන්න බෑනේ. දැන් ඊළඟ ගානේදී මම ඔබට දෙන ගානේදී මොකද්ද? පන්ති ප්‍රාන්තර 7කින් දක්වන්න කියලා කියනවා. එතකොට ඒක 8කින් දක්වන්න මට පුළුවන්ද? එතකොට වැරදිනේ. එතකොට බෑනේ. ඒගොල්ලෝ 7කින් දක්වන්න කිව්වනම් 7කින්ම දක්වන්න ඕනේ. හැබැයි මට නිදහස තියෙන මොකක් කරන්නද? පන්තියක තරම තීරණය කරන්න. දැන් ওই නිදහස් දෙකම අපිට දුන්නානේ. මොකද්ද? පන්ති ප්‍රාන්තර ගණනත් ඔයාම තීරණය කරන්න. පරාසයත් ඔයාම තීරණය කරන්න. එහෙනම් මම පරාසය 8යි කියලා ගත්තොත් පන්ති ප්‍රාන්තර 6කට යනවා. හරි නේද? ඒ හින්දා මම මේක මොකක් කරනවද? පරාසය 9යි කියලා ගන්නවා. එතකොට ගානට පන්ති ප්‍රාන්තර 5න් ඉවර වෙනවා. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද වැඩි? එතන පොඩි සටහනක් දාගමු අපි. ලියන තරුවක් දාලා මෙහෙම. එතකොට මොකද්ද මේ වගුවයි මේ ටිකයි අතරයි. හරි. ලියන තරුවක් දාලා පාට ඔබද සර් ඔය පන්ති ප්‍රාන්තර බෙදෙද්දී එතකොට සර් මේ බෙදුනන් පස්සේ අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවක් ආවොත් ඊළඟට ගන්න. ඊට වඩා වැඩි කරගන්න. ඔබද දැන් ඒක දශමාවොත් කරන්න ඕන වැඩේ විතරයි කියලා තියෙනවා. ඔයා දැක්කනේ මම සටහන ඕන පෙන්නුවා. පෙළ පොතේ තියෙනක මම අර හෙව්වේ ඒක ඔයා ගන්න හදලා අතර හෙව්වේ. ඔක 9 පන්තියේ පෙළ පොතේ තියෙන්නේ දශමාගයක් ආවොත් ආසන්න වැඩි එක ගන්න. හරි නේද? දැන් මේකේ මොකද්ද පූර්ණ සංඛ්‍යාවක් ආවා. ඒ පූර්ණ සංඛ්‍යාවට අදාළව ගන්න ගියොත් එහෙම පන්ති ප්‍රාන්තර ගානකින්ද මොකක් වෙනවද? 6ක් වෙනවා. එතකොට අපේ මේ කොන්දේසිය කැඩිලා. එතකොට කරන්න දෙන්නේ මොකද්ද? මේ කොන්දේසිය රැක ගන්න නම් පන්ති ප්‍රාන්තරයේ තරම 8 තියාගෙන බෑ කීයට යන්න ඕනද? එදම් පන්ති ප්‍රාන්තර ගණන අඩු කරන්න නම් පරාසය මොකක් කරන්න ඕනද? 9ක් වැඩි කරන්න. ඒක තරම වැඩි කරන්න. 9කට යන්න. අන්න එක තමයි ලියන්නේ. හරි නේද? හරි. ලියන්න පුතා. ඉහත ආකාරයට මෙතන ලියන්නේ. ඉහත ආකාරයට මෙතන යටින් පන්තියක තරම 8ක් ලෙසගත් විට පන්තියක තරම 8ක් ලෙසගත් විට
රන්දිමා පන්තියක තරම 8ක් ලෙස ගත් විට මයික් එක මියුට් කරගන්න රන්දිමා. මොකද පුතා? මට එන්නේ. මොකද? නෝට් එක ආපහු කියන්න. මෙන්න කියන්නම් පන්තියක තරම 8ක් ලෙස ගත් විට පුතේ වා කියන එක පැහැදිලි නෑ වැඩි. මේ දාන්න මැසේජ් එකක් දාන්නද මට? සිග්නල් නැහැ. ඔව් සිග්නල් නෑ. ඒ දරුවා වැදගත් දෙයක් මොකක් හරි කියන්නේ ඒක ඇහෙන්නේ අපිට. පුතේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හරි. අපි ලියනකොට මෙහෙම ඒ දරුවා පණවිඩ එනකම් බලමු. හරි. මොකද කිව්වේ පන්ති ප්‍රාන්තර ඉහත ආකාරයට පන්ති ප්‍රාන්තර ගණන නෑ ඉහත ආකාරයට පන්තියක තරම 8ක් පන්තියක තරම ඉහත ආකාරයට පන්තියක තරම 8ක් ලෙස තීරණය කළ විට පන්තියක තරම 8ක් ලෙස තීරණය කළ විට පන්තියක තරම 8ක් ලෙස තීරණය කළ විට පන්ති ප්‍රාන්තර ගණන 6ක් දක්වා වැඩි කළ යුතු වේ. පන්ති ප්‍රාන්තර ගණන 6ක් දක්වා වැඩි වේ. පන්ති ප්‍රාන්තර ගණන 6ක් දක්වා වැඩි වේ. පන්ති ප්‍රාන්තර ගණන 6ක් දක්වා වැඩි වේ. හරි. එබැවින් පන්ති ප්‍රාන්තර ගණන පහෙහි රඳවා ගැනීමට නම් පන්ති ප්‍රාන්තර ගණන පහෙහි රඳවා ගැනීමට නම් පන්තියක තරම 9ක් ලෙස ගත යුතුය. පන්තියක තරම 9ක් ලෙස ගත යුතුය. දැන් ඒ දරුවා මගෙන් අහලා තියෙන මැසේජ් එක ආවා. සර් එතකොට මෙන්න මෙහෙම බෙදුවම 8 ආවොත් අපි 9 ගන්න ඕනද? හරි නේද? මට කියන්න තියෙන්නේ මොකද්ද? වේගෙන් ඔබ 8ම දාලා බලන්න. ඇත්ත කාරණේ මෙච්චරයි. 8 ආවොත් 9 ගන්න ඕන කියලා එකක් නැහැ. ගන්න ඕන 8 තමයි. දශමයක් ආවොත් තමයි මොකද්ද? ඊට වඩා වැඩි එක ගන්න ඕන. ඒ තව චුට්ටක් තියෙනවනේ දැන් 8 නම් හරියටම 8 තියෙනවනේ ගැටලුවක් නැහැ. 8.1 ආවනම් තමයි 9ට යන්න ඕන. දැන් මේක තියෙන 8නේ. එතකොට 8 ගත්තම හරියන වෙලාවල් තියෙන්න පුළුවන්. පැහැදිලිද මේ කියන එක? 8 ගත්තොත් හරියටම ඒ තියෙන්න පුළුවන්. නමුත් මොකක් වෙන්න පුළුවන්ද? බොහෝ වෙලාවට බැරි වෙනවා. බැරි වුණොත් ඔයා ඊට වඩා එකක් වැඩි එක ගන්න, තරම ගන්න කීයද 8ක් ආවොත් 9 කියලා ගන්න. මේක බෙදුවම් 7ක් ආවොත් 8ක් කියලා ගන්න. එතකොට මොකද්ද අපි බේරිලා. දැන් තේරෙනවද වැඩි? අපි බේරිලා. එතකොට මොකද මේවට නිශ්චිත ක්‍රමයක් නැහැ පුතා.
දැන් පන්ති එක තරම දැන් සමහර දරුවෙකුට පුළුවන් නේ ඇත්ත කතාව මෙතන 94 නේ ආව. මේ පන්ති ප්‍රාන්තර ටිකයට ලියන්න පුළුවන් කොහොමද? මෙතන 94ක් ඕනේ නැහැ 90 නේ ඕනේ. මෙතනින් පහළට දාන්න පුළුවන් කොහොමද? එයාට පටන් ගන්න පුළුවන් 48න් විතර. ඒතර වැරදිද? නෑ. වැරදි කියන බෑනේ. අපිට ඕනේ මොකද්ද? අඩුම දත්තේ වෙච්ච 50 දාන්න එකකුයි. වැඩිම දත්තේ වෙච්ච 90 දාන්න එකකුයි තියෙනවා නම් පන්ති ප්‍රාන්තර ගණනත් පහයි නම් එයා කරපු දෙයට වැරදි කියන්න බෑ. දැන් මම මේ 50ෙන් පටන් ගත්තේ. ඔන්න තේරුම් ගන්න මෙතන ඉන්න දරුවෙකුට හිතෙන්න පුළුවන් සර් මම පටන් ගන්නවා 48න්. 48න් පටන්ගෙන ඊට පස්සේ කීයක්ද 9ක් ගිහලා 48 49 50 51 52 53 54 55 56 කියලා ගන්න. ඒතර 48 56. ඊළඟ එක ගන්නවා 57 කීයද? 57 65. ආන්න එහෙම දානවා. එතකොට වැරදිද? නෑ ඒත් වැරදි නෑ. ඒත් වැරදි කියන්නේ බෑ අපිට. දැන් තේරෙනවද වැඩි? එතකොට මෙතන තියෙන ගැටලුව තමයි මොකද්ද? පරාසය පන්ති ගානෙන් බෙදුවම 8 ආවම ගැටලුවක් එනවා. මොකද්ද? පන්ති ප්‍රාන්තරයක තරම 8යි කියලා ගත්තොත් පන්ති ප්‍රාන්තර ගණන 5 ඉක්මවා යනවා. 6ක් වෙනවනේ. ඒක වෙන්න බැරි වැඩක් නේ. පන්ති ප්‍රාන්තර 5ක් ගමු ගුණ 5න් නවත්තන්න ඕනේ. එහෙනම් මෙන්න මේ වැඩේ දෝෂේ හදාගන්න මට කරන්න තියෙන පරාසය වැඩි කරන එක. පරාසය වැඩි කරන එක. දැන් හිතන්න ඉස්කෝලේක ශාලාවේ පන්ති 5යි දාන්න පුළුවන්. පන්ති 5යි. 6ක් දාන්න බෑනේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? අපි අර එක පන්තියකට ළමයි 40ක් දාමු කියන කොන්දේසිය කඩලා පරාසය 40 පන්තියක තරම 40 නේ තිබ්බේ. පන්තියේ තරම 42ක් විතර කරනවා. එතකොට මොකද වෙන්නේ? අර ළමයි ටිකත් හැම පන්තියකටම බෙදලා දාපු ගමන් 6 වෙනි පන්තියක් කියලා එකක් ඕනේ නැහැ. එතකොට පන්ති 5න් වැඩි ඉවරයි. දැන් තේරුණාද? ඒ වගේ ප්‍රායෝගික අවස්ථාවක් මේ තියෙන්නේ. එහෙම නැතුව ගාන හරියටම නිශ්චිතාගයක් එන්නේ නැහැ. මොකද සංඛ්‍යාණයෙන් කරන්නේ හරිම දේ නෙමෙයි. මොන දේද? හොඳම දේ. දැන් ඉස්සරහට වාට මධ්‍යගය අරන් ගණන් හදනකොට තේරෙයි. හරිම දේ නෙමෙයි මේ වෙන්නේ මොන දේද? හොඳම දේ. දැන් එහෙනම් අපි හොඳම දේ කරා ඔන්න පන්ති ප්‍රාන්තර 5 තියාගත්තා. මොකක් කරලාද? මෙතන පන්තියක තරම 8 නෙමෙයි කීයක් කියලා අරගෙනද? 9ක් කියලා පොඩ්ඩක් වැඩි කරලා. හරිනේ? ඊළඟ ගාන හදද්දී මම හිතන්නේ ওই කාරණේ පැහැදිලි වෙයි. ඊළඟට මම සටහනට දෙන්නේ නැහැ. ඔව්. ඕගසන්ස ඔය ගානෙස දැන් පන්ති ප්‍රාන්තර 4ක් ගත්තනම් එතකොට එන්නේ තරම 10යිනේ. ඔව් 11ක් ගන්න ඕන. 11ක් ගන්න ඕන. එතකොට 11ක් ගන්න ඕන. ඔව් නැත්තම් බෑ. එතන පන්ති ප්‍රාන්තරයක තරම 10 අරගෙන බෑ වැඩේ කරන්න. 10 දාලා බලන්නකෝ 10 දැම්ම මොකද වෙන්නේ? 50න් පටන් ගත්තාම 10ක් ගියා කියන්නේ 59යි. 59නේ. 50 59. ඊළඟ 60 69. 70 79 80 89 ඉවර වෙනවා. 90 දාන්න බැරි වෙනවනේ. තේරෙනවද වැඩේ? ආන්න එතකොට මොකද කරන්නේ? එකක් වැඩිපුර ගන්න. එතකොට වැඩේ හරියනවා. 50 60. අන්න එතකොට 11යි. ඊළඟට මොකද ගන්න? 50 60 ඊළඟට 61 71. ඒ විදිහට. ඊට පස්සේ ගියාම ගානට අර පැත්තෙන් එනවා. හරිනේ? ඕක අපිට ගැටලුව ආවේ මොකක්ද දන්නවද? එයාලා පන්ති ප්‍රාන්තර ගන්න අපිට දීලා නැති හින්දා. මේකත් අපිම තීරණය කළා මේකත් අපිම තීරණය කළා හැදුවනේ. නිකන් හරියට නිකන් අර මේ වගේ. මොකද්ද? මම්ම නිකන් බෝලයක් මෙහෙම දාලා එහා පැත්තට දුවලා ගිහලා බැට් එකකින් ගැහුවාගේ වැඩක්. දැන් ක්‍රිකට් ගහන්න අඩුම දෙන්නෙක් ඕනනේ බෝල දාන්න කෙනෙකුයි ගහන්න කෙනෙකුයි. මම මොකද කරන්නේ? හරිනේද? බෝලයක් මෙහෙම දාලා බෝලෙ හිමින් දාලා බෝලට වඩා වේගෙන් ගිහලා බැට් එක අරන් ආයි ගහනවා. අන්න ඒ වගේ වැඩක් මේ කරේ. එතකොට පොඩ්ඩ අවුල් වෙන්න පුළුවන්. හරි නේද? දැන් ඔන්න බලන්න ඊළඟ ගානේදී මම හිතන්නේ ඒක තේරෙනවා ඈ. හරි. මෙන්න බලන්න ඊළඟ ගාන. හරි. ඔන්න ওই කාරණේදී මම හිතන්නේ ඔබේ ওই තියෙන දෝෂ ඔක්කොම හරියනවා. දැන් මේ ගානේ කියන්නේ ඔයාට ඔක්කොම පැහැදිලි කරලා දීලා තියෙනවා. හරි. වේගෙන් කරමු බලන්න. ඔය පළවෙනි කොටස් දෙකම ලේසි. ඒක මම කරා. ගාන ලියන්නත් ඕනද සර්? ගාන පුතේ ලියන්න ඕනේ නැහැ. දත්ත ටික මට ඕනේ. දත්ත ටික ලියලා ඊටු ටික ඉතින් ප්‍රශ්න ස්වරූපෙන් නෙමෙයි උත්තර ස්වරූපෙන් ලියන්න. මොකක්ද ඔක අහන්නේ ප්‍රශ්න පත්‍රය සඳහා වැඩිම ලකුණ කීයද? දත්ත ටික ලියලා වැඩිම ලකුණ ලියන්න. කීයද වැඩිම ලකුණ? 79. 79ද 69ද? 73 තියෙන 79ක් තියෙන මේ 79 තියෙනනේ.
අන්තිම පේලියේ පස්වෙනියට තියෙනවනේ. වැඩිම ලකුණ 79 දාගන්න. ওই දත්ත ටික දාලා වැඩිම ලකුණ සමානයි 79යි. එහෙම ලියුණා නැති. ඊට පස්සේ අඩුම ලකුණ සමානයි කීයද කියලා දාන්න. 11යි. 11යි. එහෙම දාන්න. වැඩිම ලකුණ කීයද? 79යි. අඩුම ලකුණ කීයද? 11යි. හරි. 11යි. ඊට පස්සේ දෙවෙනි එක අහන පරාසය. ඔබ කියන පරාසය සමානයි. කීයද? පරාසයට ඉන්නේ වැඩිම ලකුණ වෙච්ච 79 අඩුම ලකුණ වෙච්ච 11 අඩු කරන්න 68ක් එනවා. 68ක් එනවා. ඊට පස්සේ තුන්වෙනි එක මෙම දත්ත පන්ති ප්‍රාන්තර 7ක් යටතේ වගුගත කොට. එතකොට වගුගත කොට සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්නලු පන්ති ප්‍රාන්තර 7ක් එන්නේ. දැන් අන්න අපිට වෙනස් කරන්න පුළුවන්ද ඔය 7? බෑනේ. අපි වෙනස් කරන්න ඕන මොකද්ද මට කියන්න. අපිට ඔය 7 වෙනස් කරන්න බෑ. පන්ති ප්‍රාන්තර 7ම තමයි තියෙන්න ඕනේ. අපිට වෙනස් කරගන්න නිදහස තියෙන්නේ මොකද්ද? පන්තිය පටන් ගන්න තැන අවසාන වෙන තැන. ආයි මොකද්ද? පන්ති ප්‍රාන්තරයක තරම. ඒ නිදහස අපිට දීලා තියෙනවා. එහෙනම් මට ඉක්මනට කියන්න පන්තියක තරම හොයාගන්න විදිහ ඉක්මනට කියන්න. පන්තියක තරම හොයාගන්න මොකද කරන්නේ? පරාසය 68 බෙදන්න කීයද? 7. බෙදුවම කීයක් එනවද? 68 7ෙන් බෙදුනම කීයක් එනවද? 9.9 කීයක් එනවද? 4ක් 9 63යිනේ. තව 5ක් ඉතුරු වෙන්නේ. 7ක් විතර එනවනේ. 9.7ක් විතර එනවා. දැන් ඔබ කියන 9.7 આવොත් පන්තියක තරම ගන්න අපි කීයයි කියලාද? 10ක් කියලා ගමු. 10ක් කියලා ගමු. එහෙනම් පන්තියක තරම කීයද? 10යි. ආසන්න වශයෙන් සමානයි කියලා කියනවා 10යි. මේ ආසන්න අගය ගත්ත නෙමෙයි වැටෙව්ව එහෙම නෙමෙයි 9.1 આવත් ඔබ ගන්න ඕන 10යි. හරි. දැන් ඊට පස්සේ ඔන්න දැන් වගුවට යනවා. ඔන්න මට දැන් පැහැදිලිව කියන්න. දැන් අපි ගන්න ඕන අඩුමාගේ කීයද ඉක්මනට කියන්නේ? අඩුමාගේ කීයද ගන්න ඕන? මගේ දත්ත ව්‍යාප්තියේ තියෙන්න ඕන අඩුම එක මොකද්ද? 11. 10 11. එහෙනම් 11 වෙන්න ගන්න. ඊළඟට මොකද්ද වැඩිමාගේ කීයද? 79. කීයද? 79. 79. ඒතර 79ත් අහුවෙලා 11ත් අහු වෙනවා වැඩේ ගැටලුවක් නැහැ. හරි. එහෙනම් දැන් ඔබ මට කියන්න අපි වැඩේ පටන් ගමු බෝඩර් එකෙන්ම පටන් ගමු. 11 කීයද? 20. හරිද බලන්න. ආවද බලන්න. හරි සර්. 10යි. ඊට පස්සේ 21 30. ආවද බලන්න. හරිනේ. ඊට පස්සේ 31 40. දැන් මේ දත්ත වර්ගය මොකද්ද? මොනවද මේ දත්ත? ළමයි ටිකක් ගත්ත ගණිත ලකුණ. ගණිත ලකුණට දශම සංඛ්‍යා තියෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ගණිත ලකුණකට දශම සංඛ්‍යා තියෙන්න පුළුවන් තමයි. නමුත් ඒක දෙන්නේ මොන සංඛ්‍යාවලින්ද? පූර්ණ සංඛ්‍යාවලින්නේ. එහෙනම් මේකේ කිසි ගැටලුවක් නැහැ. 20යි දශම ගණන් මේකේ නැහැනේ. දීලත් නැහැනේ. එහෙනම් 20යි දශම ගණන් එන්නේ නැති හින්දා මේ ක්‍රමය හොඳයි. ගැටලුවක් නැහැ. ඒකත් පොඩ්ඩක් බලන්න. ඊළඟට 41 50. ඊළඟට 51 60. ඊළඟට 71 70. ඊළඟට 71 80. දැන් අපේ වැඩේ වුණාද නැද්ද? වුණා. දැන් බලන්න පන්ති ප්‍රාන්තර ගාන ආවද කියලා 1 2 3 4 5 6 7යි. වැඩේ හරිද? හරි. දැන් තේරෙනවද? එහෙම හරියටම එනවා.
ඒ එන විදියට ඉතින් දත්ත ටික දෙන්න ඕන. අර වගේ දුන්නාම ඉතින් පොඩ අනාථ වෙනවා. හරි. දැන් වැඩේ පටන් ගමු. ඔන්න දත්ත ටික අතුරත් කරා 34. කොතනද යන්නේ මෙතෙන්ට. ඊළඟට 27 මෙතන. ඊළඟ 45 මෙතන. මට දත්ත ටික කියන්නේ 12. 63 63 මෙතන. 35 මෙතන. 57 මෙතන. 54. පුතේ හරියට කියන්න බැටාව 54 මෙතන මේක නෑ. 29 මෙතන. 41 මෙතන. හරි 68 මෙතන. 73 54 මෙතන. 73 මෙතන 54 මෙතන. 26 ඊළඟට 26 11 මෙතන. 26 මෙතන. 11 මෙතන. 63 ඊළඟ 63 54. 63 මෙතන 54 මෙතන. ඊට පස්සේ 33 69. 33 මෙතන 69 මෙතන. 62 38 මෙතන. හරි. ඊට පස්සේ 53 48. 53 මෙතන 48 මෙතන. ඊට පස්සේ 63 61. 63 මෙතන 61ත් මෙතන. ඊට පස්සේ 60 44. 60 මෙතන 60 මෙතන 44. ඊට 67 61. 67ත් මෙතන 61ත් මෙතන. හරි. ඊට පස්සේ 79 65. 79 මෙතන 65 මෙතන. ඊට පස්සේ 47 මෙතන. මං හරිද බලන්න? කොහමද? මෙතෙන්ට සංඛ්‍යාත දෙකක් එන්න ඕන. මෙතන සංඛ්‍යාතය 3යි. මෙතන සංඛ්‍යාතය 4යි. මෙතන සංඛ්‍යාතය 5යි. මෙතන සංඛ්‍යාතය 6යි. මෙතන සංඛ්‍යාතය 9යි. මෙතන සංඛ්‍යාතය 2යි. බලන්න හරිද කියලා? හරි සර්. හරි. ඔන්නම වගු වෙනව නම් හරි. ඒ අමාරු වගේද ලේසිද මේක? වැරදිනේ සර්. මම වැරදිද මේකේ? ඉරක් වැරදිතරකට ගහලා. ඔබ කරන්නකො මේක දිහා බලන්න නැතුව ඔබ තනියෙන් කරන්න. ඔබ තනියෙන් කරන්න කරලා බලන්නකො වැඩේ හරිද කියලා. මොකද එක ඉරක් එක තරකට නැතුව වෙන තරකට වැදුනොත් ඔක්කොම වෙනස් වෙනවා. මගේ උත්තරේ වැරදි කියලා දරුවෙක් දෙන්නෙක් කියන කොට බලන්න. දෙක තුන හතර පහ පහ. ආනේ කියන්නේ මම 51 61 ගහපු එක වැරදිනේ. ඔව් සර් ඒක 61 එකක් වань. එතන එකක් වැඩි. එක එන්න ඕන කොතනද? 61 මෙතෙන් දෙන්න ඕනේ. එතන 10ක් වෙනවා. එහෙමද? මෙතන 5යි. ඔව් සර්. දැන් හරිද? හරි සර්. හරි හරි. හරි. 2 3 4 5 5 10 2 හරි හරි හරි. හරි. ඔබට වැඩි අහු වුණා කියලා තේරෙනවා. අන්න අර වගේ තැන්වල පුතේ ඉතින් පොඩ්ඩක් සිහියෙන් කල්පනා කරන්න. නැත්තම් එහෙම වෙන්නේ මේ හරි. මේකත් වේගෙන් හදන්න. එතකොට මේ තියෙන උස ඈ. එතන උස නම් ගන්න ඕන පන්ති ප්‍රාන්තරේ කොහොමද කියලා මම ඔබට කිව්වා. කොහොමද ගන්න ඕනේ? එක පන්ති ප්‍රාන්තරයක් ඉවර වෙන තැනින් අනිත් එක පටන් ගන්න.
හරිනේ මේකේ තියෙන උස එතකොට මෙන්න කියන සුදුසු සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න. මේකට ඔබට නිදහස තියෙනවා. අපි කට්ටියම එකක් ගමු යෝජනා කරන්න. මේකේ අපි ගමු පන්ති ප්‍රාන්තර කීයක් ගමුද? ඉක්මනට ගියා. ඔබ මට උදව් කරන්න. හරි ඉතින් පරාසය හොයාගන්න පරාසය සමානයි. මොකද වැඩිම දත්තේ මේක ඉක්මනට බලන්න. 138 නේ මේකනේ. අඩුම දත්තේ 120ද? ඔව් නේ 120 හරි. අඩු වුණාම කීයද? 18යි. පරාසය 18යි. හරි. ඔබ කියන්නේ පන්ති ප්‍රාන්තර කීයකට යන්නද අපි? ගන්න පන්ති ප්‍රාන්තර ගන්න කියන්නේ. හා. 4කට. පන්ති ප්‍රාන්තර 4කට යමු කියලා කියනවා. හොඳයිද 5කට යනවද? 10කට අඩු වෙන තරමට හොඳයි. පන්ති ප්‍රාන්තර 18යි අඩු. ඔව් කීයකට යමුද? මේක හරියටම බෙදෙන එකකට යන්න ඕන කියලා එකක් නැහැ. හොඳද? එහෙම ගියාම අනාථ වෙනවා. පන්ති ප්‍රාන්තර කීයක් ගමු? 4කට යමු. 4කට යමු. හා. පන්ති ප්‍රාන්තර 4ක් ගනිමු. හරි. මෙන්න හැමෝම මේ තීරණයට එන්නේ නැහැ. පන්ති ප්‍රාන්තර 4ක් ගමු. දැන් එහෙනම් පන්තියක තරම හොයමු ඉක්මනට. පන්තියක තරම. අන්න මට කියන්න පන්තියක තරම 18යි පරාසය පන්ති ප්‍රාන්තර ගණන 4යි බෙදුනම එන්නේ කීයද? 4.5යි. හරි. එහෙනම් ඔබ කියන 4.5ද මං ගන්නෙ? නෑ. කීයද ගන්නෙ? 5ක් ගමු. 5ක් ගමු. හරිද? ඔන්න පන්තියක තරම් 5යි කියලා ගත්තා. දැන් මේ කාරණේ හරිනේ. මේ කාරණේ හරි. දැන් මට ඕන ඔබේ උදව් ඕන දැන්. ඔන්න ඒ කාරණේ හරි දැන්. දැන් ඔබ කියන්න අගේ වගුවක් මේ සංඛ්‍යාත ව්‍යාප්තියක් ගහනකොට තීරු ඕන 1යි 2යි 3යි. මේ තුනක් ඕනමද? නෑ මොන තීරු ඕනෙම නැද්ද? ප්‍රගණන. ප්‍රගණන ලකුණු තීරුව අත්‍යවශ්‍ය නෑ. ඒක ගැහුවේ නෑ කියලා වැරදි දාන්න එහෙම නෑ. ඔයාට ගණන් කරගන්න පුළුවන් නම් දත්ත කීපයක් නම් තියෙන කිසි ගැටලුවක් නෑ දරුවනේ. හරි. දැන් මට කියන්න පන්ති ප්‍රාන්තර කීයද? 4යි ගන්න තියෙන්නේ. මෙතන එතකොට පන්ති ප්‍රාන්තරය. මෙතන ප්‍රගණන ලකුණ. මෙතන මොකද්ද? සංඛ්‍යාතය. හරි. දැන් ඔබ තීරණය කරන්න පළවෙනි පන්ති ප්‍රාන්තරය මොකද්ද? 120ෙන් පටන් ගමු. පටන් ගත්තොත් 120 125 හොඳට බලන්න 124 කීයද? 124 හරි අපි ගමු 125. අයිත් දන්නවද ඒ ගන්නෙ? අපි 125 මේක නෙමෙයි ඊළඟ එකේ කියලා ගමු. තේරෙනවද වැඩි? ඒක අපි යටින් ලියමු. ඊළඟට මේක 125ෙම පටන් ගන්නවා. ඇයි එහෙම පටන් ගත්තේ? මේ තියෙන්නේ මොකද්ද? උස. උස කියන්නේ මොකද්ද? සන්තතිකද විවික්තද? උස කියන්නේ සන්තතිකද විවික්තද? සන්තතිකය කියන්නේ එක දිගට තියෙන දත්ත දශම සංඛ්‍යාවක් තියෙන ඒවා. සන්තතිකයිනේ. එතකොට මම මෙන්න ඇත්ත කාරණේ මගේ දත්තවල පරාසය දත්ත දත්ත අඩංගු කරන පන්ති ප්‍රාන්තරයක තරම 5යි. දැන් මේ පළවෙනි එක 6ක් වගේ පෙනුනට මේක 5යි. ඇයි? මම දැන් තව පොඩ්ඩකින් ලියනවනේ මොකද ලියන්නේ? පළවෙනි පන්ති ප්‍රාන්තරයේ යනු. මේක ලියලා මේක යනු. යටින් ලියනවා. මොකද්ද ලියන්නේ?
120 අයිති. හැබැයි 125 අයිති නෑ. අන්න එතකොට දත්ත කීයද මේකේ තියෙන්නේ? පූර්ණ සංඛ්‍යාත්මක දත්ත 4යි තියෙන්නේ. හරි නේද? එහෙනම් 125 දාන්නේ මේකට නෙමෙයි කොහටද? මේකට. අල්ලපෙකට. හරිනේ? එහෙනම් මෙතන එන්නේ කීයද එතකොට? 130. 130. ඊළඟට මෙතෙන්ට එන්නේ 130 135. ඊළඟට එන්නේ 135 140. හරි. ඔබ කියන්නේ එහෙනම් මට ආවොත් 130 කියලා දත්තයක් ආවොත් මම කොතනද දාන්නේ? උඩ 130 කියලා දත්ත දාන්නේ කීවෙනි පන්ති ප්‍රාන්තරයේද කියලා මට කියන්න. 1ටද 2ටද 3ටද 4ද? 1 2 3 4 කියලා ගන්න. 125 මං අහන්නේ 130 ආවොත් දාන්න කොහටද? පන්ති ප්‍රාන්තරය හරියට කියවන්න අපි අර්ථ දැක්වීම කියවන්න. 3ට දැන් ඔන්න වා තේරුම් ගත්තේ නැති දෙයක් තියෙනවා. මොකද පන්තියක තරම 5යිනේ. මම මේ පන්තියක තරම 6ක් වගේ දාගෙන ඉන්නේ මොකද්ද හේතුව? මොකද හේතුව? ඕකේ ඔය අන්තිම දත්තය, ඒ කියන්නේ අන්තිම බෝඩරේ එහෙම නැත්නම් ඉහළ සීමාව ඔය පළවෙනි එකේ නම් 125 කියන එක ඒක ඇතුළේ ඉන්නවද? නෑ. 125 ඉන්නේ කොහෙද? 15. ඇයි මේ අරක ඉවර වෙන තැනින්ම මේක පටන් ගත්තේ? බැරි වෙලා හරි උසකට ආවොත් 125.2යි කියලා. අපි දැන් කලින් ඉගෙන ගත්ත විදිහෙන් නම් කොහොමද? දැන් කලින් ඉගෙන ගත්ත විදිහට දැම්ම නම් 120 නේ. එහෙමනේ පටන් ගන්න වෙන්නේ. 120 මෙතන දාලා පන්ති ප්‍රාන්තරයේ තරම 5ක් වෙන්න ඕන හින්දා මෙතෙන්ට එන්නේ 124යි. හවුද? හවුද? ඊට පස්සේ මෙතන දාන්න වෙන්නේ කීයද? 125. දාලා 4ක් වෙන්න ඕන මෙතන 129. ඔහොමනේ යන්නේ. දැන් මේ වගේ වෙලාවක තියෙන ගැටලුව තමයි දරුවනේ. උස කියන්නේ සන්තතික දත්තයක් නේ. ඕකට එක දත්තයක් හරි බැරි වෙලා හරි ආවොත් මේක නෑ. බැරි වෙලා හරි ආවොත් මෙහෙම එකක්. මේක ගිහින් ඔබන්නේ මේකටද මේකටද? ওই දෙකෙන් එකකටවත් නෙමෙයි. ඇයි 124.5 දාන තැනක් නැති වෙනවා. ඇයි දාන තැනක් නැත්තේ? මෙතන තියෙන 124න් ඉවර වෙලා මේක 125න් පටන්ගෙන. දැන් මේ ළමයා තියන්න වෙන්නේ කොහෙද? එළියේ මිදුලේ තියන්න වෙන්නේ. උට පන්තියක් නැහැ. නේ? කවුරු හරි ආවොත් අපි හිතමුනේ 6 පන්තිය තියෙනවා ඉස්කෝලේ. 7 පන්තිය තියෙනවා. මෙයාගෙන් අහුවම් පන්තිය කියන්නේ මම 6.5 වෙනි දත්තේ. මේ 6.5 වෙනි පන්තිය. මොකද ඒක තේරුම? දැන් ඉන්න ගොඩක් ළමයි එහෙමනේ. ඇයි හේතුව? දැන් අපේ දුව එක වසරේදී ඉස්කෝලේ ගියා. දෙක වසරේදී ගියේ නැහැ. දැන් ආය යන්න තියෙන කී වසරද? 3 වසරට යන්න තියෙන්නේ. දැන් ඒ වගේ කොච්චර ළමයිද? සර් මං 6 වසර සිලබස් එකෙන් භාගයයි කරලා තියෙන්නේ. එතකොට මම 7ෙත් නෙමෙයි 6ෙත් නෙමෙයි. එළිය තියන්නේ වෙන්නේ. දැන් තේරෙනවද? එතකොට මෙන්න මේ වගේ අවස්ථා මගහරව ගන්න මොකද්ද අපි කරන උපක්‍රමය? පළවෙනි පන්ති ප්‍රාන්තරයේ ඉවර වෙන තැනින් දෙවෙනි එක පටන් ගන්න. දෙවෙනි එක ඉවර වෙන තැනින් තුන්වෙනි එක පටන් ගන්න. තුන්වෙනි එක ඉවර වෙන තැනින් හතරවෙනි එක පටන් ගන්න. දැන් මේ වගේ වල දාන්න බැරිද අර වගේම? දැන් 25.2 આવොත් කොහටද දාන්නේ? මේකට දාන්න පුළුවන්. 30.5 આવොත් දාන්න වෙන්නේ මේකට. දැන් තේරුණාද වැඩේ? පැහැදිලිද? මේක එන්නේ උසකට දිගකට ස්කන්ධයකට. පැහැදිලිද? තේරුණාද? ඔව් හරි. දැන් එතකොට මෙන්න මේක අපි කැමති විදිහක ලියන්න පුළුවන්. ඒක අපිට නිදහස තියෙනවා. මෙන්න මම ලිව්වා මොකද්ද? 120 125 පන්ති ප්‍රාන්තරයේ යනු. මොකද්ද? 120 අයිති වන්නා වූද මේ ඉරි කැලක් ගහලා තියෙන මේ. හැබැයි 125 අයිතිද? නෑ. මෙතන ඉරි කැලක් නෑ. එහෙනම් මොකද්ද? 120 හෝ 120ට වැඩි වූද 125ට වඩා අඩු වූද හැම දත්මයක්ම තියෙන්නේ මෙන්න මේ පරාසය ඇතුලේ. මෙන්න මේ පන්ති ප්‍රාන්තරය ඇතුලේ. දැන් තේරුණාද? එහෙනම් ඊළඟ පන්ති ප්‍රාන්තරය මට විස්තර කරලා දෙන්න.
මොකක්ද ඊළඟ පන්ති ප්‍රාන්තරය 125 130 කියන්නේ මොකද්ද අන්න ඔබ කියන්න බලන්න මේක ඇතුලේ 125 තියෙනවා හැබැයි 130 මේක ඉන්නවද නෑ 130ට වඩා අඩුද 125 හෝ ඊට වඩා වැඩි උද කට්ටිය තමයි මේක අසින්නේ එහෙනම් දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නේ මට කියන්න 130 කියන දත්ත දාන්නේ එකටද දෙකටද තුනටද 127 කියන දත්ත දාන්න කොහොමද 127 දෙකට මම අහන්නේ එකටද දෙකටද තුනද හතරද කියන්නේ පන්ති ප්‍රාන්තර හතරද 132 දාන්නේ කොහෙටද තුනට 138 හතරට 130 ඔව් 130 30.2 130.2 දැන් අහුණාද වැඩි පැහැදිලිද වැඩි හරි එහෙනම් දැන් වැඩේ පටන් ගමු දැන් ඉක්මනට දත්ත ටික මේකට දාමු පටන් ගන්න 124 කොහාට දෙන්නේ එකට මේකට 124 මේකට 138 මේකට 125 මේකට 122 මේකට 129 මේකට 122 මේකට 128 දෙකට මේකට දැන් අහුණාද වැඩි 131 මේකට 127 මේකට 125 දෙවෙනි එකට එකටද දෙවෙනි එකද දෙවෙනි එකට නියමයි අහුණා හරි 120 පළවෙනි එකට 125 දෙවෙනි එකට දෙවෙනි එකට 120 පළවෙනි එකට පළවෙනි එකට 121 පළවෙනි එකට පළවෙනි එකට 125 දෙවෙනි එකට කීයද දෙවෙනි එකට දෙවෙනි එකට 120 පළවෙනි එකට 132 දෙවෙනි එකට තුන්වෙනි එකට තුන්වෙනි එකට 127 දෙවෙනි එකට දෙවෙනි දෙවෙනි එකට 124 පළවෙනි එකට පළවෙනි දෙවෙනි එකට 126 දෙවෙනි එකට දෙවෙනි එකට 130 තුන්වෙනි එකට දැන් වැඩේ තේරුණානේ 125 දෙවෙනි එකට දෙවෙනි එකට 131 තුන්වෙනි එකට තුන්වෙනි එකට 122 දෙවෙනි එකට දෙවෙනි එකට පළවෙනි එකට 130 තුන්වෙනි එකට 129 දෙවෙනි එකට දෙවෙනි එකට 128 දෙවෙනි එකට දෙවෙනි එකට 125 දෙවෙනි එකට දෙවෙනි එකට දෙවෙනි එකට පළවෙනි එක දෙවෙනි එකටද දෙවෙනි එකට 122 තාම පළවෙනි එක කියන කට්ටිය පළවෙනි එකට 133 තුන්වෙනි එකට තුන්වෙනි එකට තුන්වෙනි එකට හරි හරි ඊට පස්සේ 138 හතරවෙනි එකට හතරවෙනි එකට 125 දෙවෙනි එකට දෙවෙනි එකට 123 පළවෙනි එක පළවෙනි එකට 126 දෙවෙනි එක දෙවෙනි එකට 125 දෙවෙනි එකට දෙවෙනි එකට 135 තුන්වෙනි එකට තුන්වෙනි එකටද හතරවෙනි එකටද හතරවෙනි එකට හතරවෙනි එකට හතරවෙනි එකට 126 දෙවෙනි එකට 132 තුන්වෙනි එක දෙවෙනි එකට මේක නැවත ඔබට කරන්න කියලා මම යෝජනා කරනවා. මේක දැන් කරන්න එපා කවුරු. වැඩේ පැහැදිලිද මේක? කොහොමද වෙන්නේ කියලා පැහැදිලිද? ඔව් සර් දැන් අපි යනවා ඊළඟට බලන්න මේක නම්.
දැන් අර ගණන් වලයි මේකේ වෙනස මට ඉක්මනට කියන්න ඕනේ. හරි. දැන් මේකත් අපි සාකච්ඡා කරමු ඊට පස්සේ තනියෙන් කරන්න. මට කියන්න මේක දිහා බලලා අහන ප්‍රශ්නට උත්තර දෙන්න. ලොතරැයිපත් අලෙවිකරුවෙකු 2016 මාර්තු මාසයේ දිනපතා අලෙවි කළ ලොතරැයිපත් සංඛ්‍යාව සටහනක් ඔන්න. දිනකදී වැඩිම ලොතරැයිපත් ගාණක් අලෙවි කරලා තියෙන්නේ කොපමණද? ඉක්මනට බලලා කියන්න. 405. හරි. දරුවෝ කියන 405යි. එකඟද? 405යි. ඔව්. ඊට වගේ කියන දිනකදී අඩුවෙන් අලෙවි කරලා තියෙන කවද්ද? කීයද? 370යි. හොඳට බලන්න ඕනේ. ඔන්න අඩු මේකයි වැඩි මේකයි. හරිද? එකඟයිද? ඔව්. ඉක්මනට පරාසය කියන්නේ. පරාසය හොයන්න 405න් අඩු කිරීම 370 අඩු කරන්න. අඩු කරාම කීයද? 35යි. ඔන්න දැන් බලන්න කලින් ගානයි දැන් ගානයි වෙනස් වෙන තැන බලන්න. මොකක්ද කියන්නේ? තරම 6ක් වූ පන්ති. දැන් කලින් කිව්වේ මොකද්ද? කලින් හදුවේ මොකද්ද? පන්ති ප්‍රාන්තර ගණන කිව්වා. අපි තමයි මොකක් කිව්වේද? තරම හෙව්වේ. දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? තරම දීලා ප්‍රතිපාන්තර ගන්න. පන්ති ප්‍රාන්තර ගන්න අපිට තීරණය කරන්න ඕනේ. ඒකත් තීරණය කරන්න අපි කොහොමද? පන්ති ප්‍රාන්තර ගණන සමානයි. මොකද්ද බෙදන්නේ? පරාසය අරගෙන පන්තියක තරමින් බෙදමු. බෙදුවන් කීයක් එනවද ඉක්මනට කියන්නේ? 5.8යි. 5.8යි. එහෙනම් මේක ගන්න කීයද? 6යි. 6යි. එහෙනම් පන්ති ප්‍රාන්තරයක තරම ගන්න කීයද? 6යි. පන්ති ප්‍රාන්තර ගණනත් කීයද? 6යි. එහෙනම් ඔබ කියන්නකෝ එන පන්ති ප්‍රාන්තර ටික. කීින්ද පටන් ගන්න? අඩු මේකෙන් පටන් ගමු. 370 හොඳයි. ඉක්මනට ගණන් කරන්න කීයද? 375යි. ඔය අහුවෙලා තියෙන වැඩි ලස්සනට. ඊට පස්සේ 376න් පටන් ගමු. ඇයි මෙහෙම පටන් ගත්තේ? ලොතරැයි හින්දා නියමයි. විවික්ත හින්දා. සන්තති ගුණා නම් පටන් ගන්න එකෙම. දැන් කීයද ඉක්මනට කියන්නේ? 380 එකයි. ඊළඟට පටන් ගන්න 382. 387යි. ඊට පස්සේ 388න් 93. 394න් පටන් ගත්තා. 399. ඊට පස්සේ 400න් පටන් ගන්නවා. 405යි. මගේ පුතේ තේරුණාද බලන්න මෙන්න. හොම්බෙන් යන අවස්ථාව පේනවද? අඩුම දත්තේ වෙච්ච තැනින්ම පටන්ගෙන හරියටම මොකද්ද? හරියටම වැඩිම දත්තින් ඉවර වෙනවා. දැන් තේරුණාද වැඩි අහුණාද? පැහැදිලිද? එහෙනම් අපෙන් අහන්න පුළුවන් පන්ති දෙකයි මේ ප්‍රශ්න දෙකයිනේ. මොකද්ද ප්‍රශ්න දෙක? පන්ති ප්‍රාන්තර ගණන දීලා අපිට තරම තීරණය කරන්න දෙයි. ඒකත් පුළුවන් නේ. අර පරාසය බෙදන්න පන්ති ප්‍රාන්තර ගණනේ. එතකොට එනවා මොකද්ද? දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් આવොත් ඊට වඩා එකක් වැඩි ගන්න. දශමාවත් මොකද්ද? දශමාවත් ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාව ගන්න. එතකොට ගැලවීම තියෙනවා. ඊළඟට ඔයාලට දෙන්න පුළුවන් එක මොකද්ද? පන්ති ප්‍රාන්තරයක තරම දීලා මොකක් අහයිද? පරාසයයි. sorry පරාසය මොකද්ද? පන්ති ප්‍රාන්තර ගණන අහයි. හරිනේ? ඒක තීරණය කළා වගුව ගහන්න තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ටික පුළුවන් වේද? වැඩි නෑ ගණන් තියෙන්නේ. ගණන් දෙකයි මිශ්‍ර අභ්‍යාස තව ගණන් දෙකයි. මම මේ ටික අර විදිහට මෙවන්නන්නේ. එතකොට හදලා දාන්න. හරි නේද? එතකොට මට අද කියාගන්න බැරි වුණ එකක් තියෙනවා. මෙන්න මේක කියාගන්න බැරි වුණා. මොකක්ද දන්නවද? අපිට දැන් දෙන්න පුළුවන් වගුවක් ওই විදියට සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති විදියට. මෙන්න මෙහෙම. මේ චුට්ටක් බලන්න. තප්පර දෙන්න
හරි. එතකොට 9 දරුවන්ට එතකොට අපිට අද සමුදෙන්න පුළුවන්. එයාලා ලබන සතිය පන්ති ඉන්න ඕනේ නැහැ. එයාලට මේ ටික කරගන්න පුළුවන්. මේ අනිත් දරු චුට්ට බලා ගන්න. දැන් අපිට දත්ත දුන්නොත් එහෙම මෙහෙම. මේ වගේ වේ මැද්දේනේ මේ හොයන්න දන්නවනේ. දත්තේ මෙන්න සංඛ්‍යාතේ මෙන්න f x මෙන්න f මෙන්න fx දාලා හොයාගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙහෙම දුන්නොත් දත්ත fx දාන්න පුළුවන්ද අපිට? බෑ. ඇයි බැරි? දත්ත දීලා තියෙන්නේ පන්තියක් ඇසුරින්. අපිට කියනවා 8යි 16යි අතර දත්ත 3ක් තියෙනවලු. එතකොට මේ 8 ඒවත් දන්නෙත් නෑ, 9 ඒවත් දන්නෙත් නෑ, 10 ඒවත් දන්නෙත් නෑ, 11 ඒවත් දන්නෙත් නෑ, 12 ඒවත් දන්නෙත් නෑ, 13 ඒවත් දන්නෙත් නෑ, 14 ඒවත් දන්නෙත් නෑ, 15 ඒවත් දන්නෙත් නෑ, 16 ඒවත් දන්නෙත් නෑ. කොහොම හරි දත්ත 3ක් තියෙනවලු. සංසාරයට මැද්දේනයක් හොයන්න පුළුවන්ද? බෑ. ඒ වගේ වෙලාවට අපි කරන්නේ මොන දේද? හරිම දේ නොව හොඳම දේ කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ දත්ත තුනම කවුරු කියලා ගමුද? මැද එක්කෙනා කියලා ගමු. කොහොමද මැද එක්කෙනා කියන්නේ? මෙයා කියලා ගමු. එහෙනම් මේ දත්ත තුනම අපි හිතන කීයේව කියලාද? 12ේව කියලා. 12ේව කියලා. එහෙනම් පන්ති ප්‍රාන්තරයක මැද අගයට අපි කියන්නේ මොන වගේ කියලාද? මධ්‍ය අගය. කොහොමද මධ්‍ය අගය ගන්නෙ? හරියට නම් ගන්න ඕනේ මේක දිග ඇරලා මැද තියෙන එක හොයා ගන්න ඕනේ. කෙටි ක්‍රමය මොකද්ද? මධ්‍ය අගය හොයන කෙටි ක්‍රමය මොකද්ද? දෙන්න එකතු කරලා දෙකෙන් බෙදන්න. පැහැදිලිද? එතකොට x කියලා ගන්න මොන අගයද? මධ්‍ය අගය. දැන් එතකොට මේක හරියටම හරිද? මේ දත්ත තුනම 12ේවද? කවුද දන්නේ? දන්නේ නැත්te කතාව. දන්නේ නැහැ. නමුත් මේ කරන්නේ හරිම දෙයද? නෑ. මේ කරන්නේ හොඳම දේ. හරිම දේ නෙමෙයි. සංඛ්‍යාවෙන් හරිම දෙයක් කරන්න බෑ. පැහැදිලිද? මං කියවනේ දත්ත ගනිද්දි වෙනස් වෙන්න පුළුවන්. මම දත්ත ගන්න විදිහට අනිත් එක්කන ගන්න නැහැ. හරි. දැන් මේකෙදි මට කියන්නේ මේ සේවකයෝ 20යි 25යි අතර වයස අවුරුදු 20යි 25යි අතර සේවකයෝ 5 දෙනෙක් ඉන්නවා. එතකොට අපි ගාන හදද්දි උපකල්පනය කරන මේ 5 දෙනාගේම වයස 22.5යි කිය. ඒක මම උපකල්පනේ හරිද වැරදිද? වැරදි. ඇත්තම කාරණේ වැරදි. වයස අවුරුදු 22.5යිද? ඒ කියන්නේ එකම දවසේ ඉපදුන කට්ටියද මේ ඉන්නේ? නෑනේ. මේ 5 දෙනාගෙන් සමහරලාට 21 කට්ටිය ඇති. 24 කට්ටිය ඇති. 20.5 කට්ටිය ඇති. එහෙම එක එක කට්ටිය ඇති. නමුත් ගාන හදද්දි මම ගන්නවා මේ 5 දෙනාම මොන කට්ටිය කියලාද? 22.5. ඔව්. එහෙනම් ඔන්න ඔතනින් එහාට තමයි අපි ඊළඟ දවසේ කතා කරන්නේ. ඊළඟ දවසට කතා කරන්නේ මේ ටික තියලා. අද දවසේ වැඩ මෙතනින් නවත්තනවා පුතේ. අද 11 දරුවන්ට තියෙනවා පොඩි මතක් කිරීමක් කරන්නම්. පුතේ මේ මම රිවිෂන් එක පටන් ගන්නවා මේ විභාග ඉලක්ක කරගත්ත වැඩසටහන. ඔබට මම WhatsApp group එකට දාලා තිබ්බ දැක්කද ඔයාලා ඒක? මම එව්වා මං අතක විදියට. ඒවල තිබ්බද? මේකට දාලා තිබ්බා. ඔව් මේදී. හරි නේද? එතකොට මෙන්න මේ වැඩ ටික පුතේ නොවැම්බර් මාසේ මුල් සතියේ කියලා දාලා තියෙන්නේ. දැන් ඔබ මේ 11 අතර ඉන්න දරුවෝ දැනුවත් වෙන්න ඔබට මේ ටික මම කරලා තියෙන්නේ. මොන ටිකද කරලා තියෙන්නේ? මෙන්න මේ මූලික දැනුම කියන එක ඔයාලඟ තියෙනවනේ. මූලික දැනුම කියන එක ඔයාලඟ තියෙන හින්දා මම මෙන්න මේ සති දෙකේදී රිවිෂන් පන්තියේ ඔබේ අයියලා අක්කලා ටිකක් එකතු වෙලා ඉන්නවා. ගණන් ෆේල් වෙච්ච සකුරු තියෙන අයියලා අක්කලා ටිකක් ඉන්නවා. ඒ අයියලා අක්කලාට පුතේ මේ ටික ගොඩනගලා දෙන එක පළවෙනි වැඩේ විදිහට මම දකිනවා. මොකක්ද දන්නවද පළවෙනි වැඩේ? එයාලට බීජ ගණිතේ මූලික සංකල්ප. හරිනේ. සමහරවිට අඥාතය කියන්නේ මොකද්ද? සංගුණකය කියන්නේ මොකද්ද? ලකුණ මොකද්ද කියන දන්නේ නැතුව ඇති. ඊළඟට එකතු කිරීම අඩු කිරීම වල ෂෝට්කට් දන්නේ නැතුව ඇති. ඊළඟට නිකිල භාග දශම සුළු කිරීම බැරුව ඇති. අනුපාත බැරුව ඇති. ප්‍රතිශතයක් අර අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද වගේ හොයාගන්න බැරුව ඇති. ඔන්න ඔය ටික කියලා දෙන්න මම මේ සති දෙක ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? ඔක්තෝබර් මේ සති දෙකේ අද රෑ. ඒ කියන්නේ බදාදා රෑටයි සිකුරාදා රෑටයි මම මේ අයියලා අක්කලා ටිකට විතරක් ওই ටික කරන්නම්. හරි නේද? කරලා ඒ කට්ටිය ඉක්මනට ගන්නම් මොකද්ද? මූලික දැනුම තියෙන කට්ටියක් බවට පත් කරගන්න ඉක්මනට. ඊට පස්සේ ඔබට මම අවස්ථාව දෙන්නම් දැන් 11 ඉන්න අයට රිවිෂන් එකට එන්න. ඔබේ පන්ති ගාස්තු වල වෙනසක් නැහැ. ඔය 800ම තමයි. හැබැයි අරයලගේ පන්ති ගාස්තුව වෙනස්. මොකද එයාලට මම දවස් 3ක් සතියල කරනවා. ඔබේ දවස මොකද්ද? ඉරිදා.
ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් බදාදා රැටයි සිකුරාදා රැටයි වෙනත් පන්ති නැත්තම් හොඳයි. වෙනත් පන්ති තියෙනවනම් ඒවට යන්න. වෙනත් පන්ති නැත්තම් විතරක් ආවට කමක් නැහැ. ඒ එන දරුවෝ වෙබ්සයිට් එකේ අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න වෙනවා. වෙබ්සයිට් එකේ රිවිෂන් 2021 කියන එක රෙජිස්ටර් වෙන්න වෙනවා. ඒක ඔබ ඔය ගන්න ටියුට් එකම ඒක අප්ලෝඩ් කරන්න. දැනට ඔබ ගන්න ටියුට් එක තියෙන්නේ. ඒ ටියුට් එකේ ෆොටෝ එකක්ම ටියුට් එකේ අර කොළ කෑල්ලේ ෆොටෝ එකක්ම ඒ රිසිට් එකම අප්ලෝඩ් කරන්න රිවිෂන් 2021 කියන ක්ලාස් එකට ඇඩ් කරන්න. මම ඒකට විතරයි ලින්ක් එක දාන්නේ. හරි නේද? ඒ පන්ති මේ විදිහට තමයි යන්නේ. හරි නේද? එතකොට ඒක 11 පන්ති ළමයින්ට කරපු දැනුවත් කිරීමක්. ඔබ කලබල වෙන්න එපා. අද රැටයි මේ සිකුරාදා රැටයි ඊළඟ සතිය බදාදායි ඊළඟ සතිය සිකුරාදායි කරලා එයාලගේ මූලික දැනුම ටික මම හදනවා. එතකොට මම ඔබට යෝජනාවක් කරනවා. ඔබේ මගේ ළඟ පන්ති ආපු නැති ඔබේ යාළුවෝ ඇති. හරිනේ? අනිත් දරුවෝත් අහගන්න ඔබේ අයියලා අක්කලා ඉන්නවා නම් දෙවෙනි පාර තුන්වෙනි පාර පළවෙනි පාර උනත් කමක් නැහැ පුතේ. දැනට මගේ පන්ති ආවේ නැහැ. නමුත් එයාට ගණිතය ගැන පොඩි අවිනිශ්චිතභාවයක් තියෙනවා නම් S අකුර C අකුරක් කරගන්න, C අකුර B අකුරක් කරගන්න, ඕනනම් A අකුරක් කරගන්න උනත් අපේ වැඩසටහන තියෙන මම දාන්නම් තා පොඩ්ඩකින් ඒක අනිත් ගෲප් වලට. එතකොට ඕන තැනක පන්ති යද්දි උනා අපේ රිවිෂන් පන්තියට එන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ගාස්තු වැඩි. හේතුව ඉතින් නේද අපි මාස 5කින් ওই ටික ඔක්කොම කරන සතියේ දවස් 3යි. ඒක අන්ලිමිටඩ් තියෙන්නේ බදාද සහ සිකුරාද ඉවර වෙන වෙලාවක් නැහැ පන්ති. ඉවර වෙන පාඩම ඉවරුනාම. ඉතින් එහෙම කැපවීම කරන්න පුළුවන් දරුවෝ විතරක් සම්බන්ධ වෙනවට මම කැමතියි. මොකද අවංක උත්සාහයක් තියෙන්න ඕන මම කොහොම හරි විභාග ගොඩ යනවා කියලා. හරිනේ? එතකොට දැනට 11 වසරේ ඉන්න දරුවන්ටත් එන්න පුළුවන්. දෙවෙනි වාර තුන්වෙනි වාර මේ පාර කරන අයටත් එන්න පුළුවන්. නමුත් මගේ ළඟ ඉන්න දරුවෝ එන්න එපා. මේ සති දෙකේ එන්න එපා. එතනින් පස්සේ මම ඔබට අවස්ථාව දෙන්නම්. හරිනේ? මේ සති දෙකේ එන්න එපා කියන්නේ ඒක මටත් හොඳ නැහැ සහ මං හිතන්නේ ඔබට ඒ ටික පුළුවන්. ඒ ගැන ගැටලුවක් නැහැ. හැබැයි එහෙම බෑ. අපි හිතමු ගිය මාසේ මගේ පන්තියට ආපු දරුවෙක් එහෙම ඉන්නවා නම් අනේ සර් ඔය නිකිල එහෙම තාම මට පැටලෙනවා වගේ කියලා තියෙනවනම් මට පෞද්ගලිකව කතා කරන්න මම ඒ අවස්ථාව දෙන්නම්. හරි නේද? ඒ හින්දා වැඩිම පිරිසක් දැනුවත් කරන්න මේ මොකද ඒක එක පැත්තකින් ඔබ මට කරන උදව්වක් සහ ඔබ ඔබේ මේ කාටද ඒකට අපි කියන්නේ කොහොමද නම ඔබේ සමීපතීන්ට කරන උදව්වක්. ඒ හින්දා ওই පෝස්ට් එක මම දැම්මහම පුළුවන් තරම් ෂෙයා කරලා මේ කට්ටිය දැනුවත් කරන්න. හරි නේද? මේ කට්ටිය බලන WhatsApp group වලට දාන්න, ඔබ දන්න කෙනෙකුට දාන්න, අයියලා අක්කලා කල්පනා කරලා බලන්න. S අකුරු තිබ්බත් ගණිතයට ඔබ දන්න සම්මාන නැතුව ඉස්සරහට ජොබ් එකකටම ඇප්ලයි කරන්න බෑ. මේක මම පටන් ගන්න හිටපු පන්තියක් නෙමෙයි. නමුත් එයාලට පටන් ගන්න උනා. දැන්ට ළමයි 25ක් විතර ඉන්නවා. දැන් අද උදේත් මම දැක්ක රිපන් බාලිකා විද්‍යාලේ දරුවෙක් දාලා තියෙනවා. ඒ ඔබේ දැනුවත් කිරීම මාව දන්නෙත් නෑ සමහර දරුවෝ. හරි නේද? ඉතින් ඔබ ඒ දැනුවත් කරලා මම ගැන ඔබට තියෙන විශ්වාසය ඔබ ඒ දරුවන්ට තහවුරු කරලා මට යොමු කරනවා. ඒකට බොහොම ස්තුතියි. මේ ඒක තවදුරටත් බලාපොරොත්තු වෙනවා. එතකොට ඔන්න තේරුම් ගන්න ආයෙ පාරක් කියනවා. රිවිෂන් පන්ති පටන් ගන්න නොවැම්බර් මුල. හරි නේද? ඊට පස්සේ මේ මාස 5ේදී මම මේ වැඩේ කරගෙන යනවා. නමුත් මේ සති දෙකේදී මම කරනවා ඒ දරුවන්ට මොකද්ද මූලික ගණිත සංකල්ප. මූලික ගණිත සංකල්ප කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, දශම භාග, ප්‍රතිශත, බීජ ගණිත අන්නේ ටික මුල් ටික කරලා දෙන්න. ඒව කරලා යමක් දන්න දරුවෝ ටිකක් වුණාම තමයි අපේ වැඩ පටන් ගන්න ඕනේ. ඒ වැඩ පිළිවෙල මම සතියෙන් සතිය දාලා තියෙනවා. නොවැම්බර් පළවෙනි සතියේ මොනවද, දෙවෙනි සතියේ මොනවද ඔක්කොම දාලා තියෙන්නේ. ඒ ටික දිගට අපි කරගෙන යනවා. හරි නේද? ওই ටික තමයි පුතේ දැනුවත් කිරීම තියෙන්නේ. ඔබට ඊට අමතරව දැනුවත් වෙන මොකුත් තියෙනවද? සර් 9 වසර ළමයිට මොනවා හරි දැනුවත් කරාද? 9 වසර ළමයින්ට නෑ. මොකුත් කිව්වේ නෑ. 9 වසර ළමයින්ට කියන්න තියෙන අයියලා අක්කලා ඉන්නවා නම් 11 වසරේ මේ පාර පළවෙනි පාර හෝ දෙවෙනි පාර තුන්වෙනි පාර කරන අයියලා අක්කලා ඉන්නවා නම් දැනුවත් කරන්න. අද රෑ 9:30ට පන්තිය තියෙනවා. හරිනේ? අද රෑ 9:30 ෆ්‍රී කරන්නේ ඕන දරුවෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. දැනුවත් කරන්න මට නම පාසල ලිපිනය WhatsApp අංකය වань කියන්නේ. හරිනේ? එච්චරයි තියෙන්නේ. හරි. එහෙනම් පුතේ ආයිබෝන්. අමොට මුචරණයි. පරිස්සමට ඉන්න. අද ටීවී එකේම දාලා බලපෑම් කියලා අහන්න ඕනේ.